නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි එතකොට උදේවරුේ කතා කළා හේතුඵල ධර්ම ගැන, පටිච්ච සමුප්පාද ධර්මයෝ, පටිච්ච සමුප්පන්න ධර්මයෝ ගැන. ඒ අනුසාරයෙන් අපේ ජීවිතයේද පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පන්න වන ධර්මයක් තියෙන කියලා මතක් කළා. එතකොට පටිච්ච සමුප්පාද ධර්මයක් නිසා හටගන්න පටිච්ච සමුප්පන්න ධර්මයන් නැවත පටිච්ච සමුප්පාදයක් වෙන්න නොදුන්නොත් මේ දුකේ පැවැත්ම නතර කරන්න පුළුවන් බව. බාහිර භෞතික වස්තුවක තියෙන පටිච්ච සමුප්පන්න පටිච්ච සමුප්පාද භව වගේම දුකත් අපේ ජීවිතයේ තියෙන මේ දුකත් පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පන්න වෙනවා. අපි එක්තරා පරියායකින් එක්තරා න්‍යායකින් කතා කළා අවිද්‍යා සංඛාර කියන ධර්මයෝ පෙර පටිච්ච සමුප්පාදයි පටිච්ච සමුප්පන්නයි මේ ස්පර්ශ ආයතන 6 කියලා. තව පැත්තකින් අවිද්‍යා සංඛාර හේතුයි මේ ස්පර්ශ ආයතන 6 ඵලයක්. තව පැත්තකින් අවිද්‍යා සංඛාර කර්මයි මේ ස්පර්ශ ආයතන 6 විපාකයක්. හේතු ඵල කර්ම විපාක පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පන්න. වචන වෙනස් අර්ථ එකයි. තේරුණා නේද? දැන් අපිට අවශ්‍යයි මේ ස්පර්ශ ආයතන 6 පටිච්ච සමුප්පාදව කර්ම නැත්තම් නැවත මේ වගේ ස්පර්ශ ආයතන 6ක් හදන හේතු හටගන්න එක නවත්තන්න. ඒක කරන්න පුළුවන්කම අපිට තියෙන්නේ ඉස්සෙල්ලාම මේ ස්පර්ශ ආයතන 6 අනාත්ම ස්වභාවය හොඳට තහවුරු කරගන්න ඕනේ. සත්ව නොවන, පුද්ගල නොවන, ආත්ම නොවන ධර්මතාවයක් බව ඉස්සෙල්ලා අපි හොඳට තේරුම් කරගන්න ඕනේ. එහෙම තේරුම් කරගත්තාම අපිට පුළුවන් යම් සත්ව පුද්ගල ආත්ම ස්වභාවයක් ඇති වෙනවා නම් මේ ස්පර්ශ ආයතන 6 උපකාර කරගෙන උදව් කරගෙන අපේ සංධානයේ තුල ඇති වෙන ධර්මතාවයක් කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ සත්පුද්ගල ආත්ම ස්වභාවය අපේ සිත පිළිබඳව මනස පිළිබඳව වූවක් කියන කාරණාව අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නෙම ස්පර්ශ ආයතන 6 අනාත්ම ස්වභාවය ප්‍රකට වෙන තරමටයි. නැත්තම් අපිට හිතෙන්නෙම ස්පර්ශ ආයතන 6 තාපත්තකින් ගත්තොත් ඇහෙන් දකින රූප පැත්තේ සත්‍ය පුද්ගලියෝ ඉන්නවා. ඒ සත්‍ය පුද්ගලියෝ ඉන්න සත්‍ය පුද්ගලියෝ ගැන අපිට කැමැත්ත ඇති වෙන්නේ කියලා. සත්‍ය පුද්ගලයන්ගේ හඬ ශබ්දවල තියෙනවා, ඒව ආරම්භය අපිට කැමැත්ත අකමැත්ත ඇති වෙනවා වගේ අපිට තේරෙන්නේ.
අපි ස්පර්ශ ආයතන 6 ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ පැත්තේ අනාත්ම ස්වභාවය දැක්කහමයි අපිට තේරෙන්නේ, අපිට අවබෝධ වෙන්නේ ඒ රූප, ශබ්ද පැත්තේ සත්‍ය පුද්ගලයෙ ඉන්නවා කියන පුද්ගල හැඟීම පවතින්නේ අපේ මනස තුලයි කියන කාරණාව. ඒ කාරණාව නුවණින් අවබෝධ වෙන්න ස්පර්ශ ආයතන 6 අනාත්ම ස්වභාවය අවබෝධ වෙන්න බාහිර සත්‍ය පුද්ගලයෙ ඉන්නවා කියලා හිතේ සිහි කරන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා, ගෙවිලා යනවා. යම් දවසක් තියෙනවා ස්පර්ශ ආයතන 6 අනාත්ම ස්වභාවයම තමන්ගේ සිත තුළ හැටි පවතින දවසක්. එදාට අපි මේ සත්‍ය පුද්ගලයෝ ආත්මීය වූ වටිනා වූ දේවල් බාහිර තියනවා ඉන්නවා කියන ගතිය අතහැරිලා ඒවෙන් සම්පූර්ණ මිදීමක් ඇති වෙනවා. ඒ කියන්නේ කාම භව මට්ටමේ තියෙන සංයෝජන සම්පූර්ණ දුරු වෙනවා. කිසිම වෙලාවක ඉන්න පුද්ගලයෝ තියෙන දේවල් බාහිර පැත්ත බලාගෙන සිහි කරන්නේ නැහැ. බාහිර පැත්තට ඒව හොයාගෙන යන්නේ නැහැ. ඒ අරමුණු හම්බ වුණත් ඒවේ වටිනාකම් ඒ අරමුණු වල ආත්ම ස්වභාවයන් අපේ මනස තුල උපදින සිහි වෙන ධර්මතාවයක් හැටියට එයාට පෙනෙනවා. මේ මාර්ගයේදී ඵලයේදී ඒ ස්පර්ශ ආයතන 6 බලාගෙන Taman තුල සත්පුද්ගල හැඟීමක් පවතින්නේම නැහැ. මේ මට්ටමටපත් වුණාම මේ සතර මහා ධාතු රූපයත් එක්ක තියෙන ගනුදෙනුව අවසන් වෙනවා. ඊට පස්සේ ඒ විදිහටමයි මනස පිළිබඳ උපදින ධර්මයන්ගෙත් මේ පෙන්නපු පරයයම ධම්මායතනය අනුව ගිය ධර්මතා අනාත්මයි කියලා තේරෙන්න ඒ ධම්මායතනය අනුව ගිය ධර්මයෝ ආත්මයි කියන එක පවතින්නේ ඒක අරමුණු කරගන්න උපදින සිතකයි කියන නුවණ පහළ වෙනවා. මේ විදිහට රූපාරූප භවයේ තියෙන සංයෝජනත් ගෙවා ගන්න පුළුවන්. එතකොට ඉස්සෙල්ලා අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ ස්පර්ශ ආයතන 6 සත්ත්ව පුද්ගල ආත්ම නොවන ස්වභාවය. අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං සබ්බං රූපං. රූප කියලා යම්තාක් දේවල් ඇද්ද මේ රූප කියලා හම්බ වෙන සියලුම දේ සතර මහා ධාතු නිසා පවත්නා උපාදාය රූප. එතකොට ඇහැට පෙනෙන රූපයක් වේවා, ශබ්දයක් වේවා, ගන්ධයක් වේවා, රසයක්, ස්පර්ශයක් වේවා, මේ හැමතැනකම මහ භූත සහ උපාදාය රූප තියෙනවා. ඒ රූප ටිකේ ඇත්ත දැක්කහම මේ තුන් භූමියේම ඇසුරු වෙන හැම රූපයකම රූපවල යථාර්ථය දන්නවා. තියෙනවන යම්තාක් රූප, පුද්ගලයන්ගේ රූප, මිනිස්යන්ගේ රූප, සත්වයන්ගේ රූප, රණරදී මුතුමැණික්වල රූප තියෙන්න බෑ. තියෙනවා නම් තියෙනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුෝ ඒ නිසා පවත්නා උපාදාය රූප. එතකොට යක්කු පෙරේතයන්ටවත් බය නැහැ.
ඒ යකෙක් පෙරේතෙක් කියලා අපි හිතාගෙන යක්කු පෙරේතෙක් කියලානේ. නමුත් එහෙම රූපයක් ආවත් ඒ රූපෙද අන්තර්ගත වෙන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ. ඕන කැලේක ඉන්න පුළුවන්. එතකොට එතනදී ද වර්තමාන විද්‍යාවෙන් උනත් දැන් ඔය භෞතික විද්‍යාව වගේ කළාම පෙන්නනවා පදාර්ථය කියලානේ. පදාර්ථයේ තියෙන මොනවද? ඝන, ද්‍රව, තාප, වායු. ඕකම තමයි බුදුරජාණන් වහන්සේ මේට අවුරුදු 2500කට ඉස්සෙල්ලා මතක් කළේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. ඝන කියලා කිව්වේ මොකේද? පඨවියට. ද්‍රව කියලා කිව්වේ තාප කියලා කිව්වේ තේජෝ වලට. වායෝ කිව්වේ වාතයට. වර්තමාන විද්‍යාවෙන් කියනවා මේ හැම රූපයකම භෞතික ස්වභාවය මොකද්ද? ඝන, ද්‍රව, තාප, වායෝ. ඔය හතර තමයි තියෙන්නේ. ඔක්කොම තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ හැම රූපයකම තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ නිසා ඉස්සෙල්ලාම අපි මේ රූප ටික නුවණින් සම්මර්ෂණය කළා මෙනෙහි කළා බලන්න ඕනේ. එහෙම දැනගත්තා කියලා කෙලෙස් ගෙවෙන්නේ හිතට හොඳට තේරෙන වදින විදිහට රූපේ ස්වභාවය නුවණින් බලන්න ඕනේ අපි. ඒ නුවණින් මෙනෙහි කරන එකටයි අපි විදර්ශනා කරනවා, විමර්ශනය කරනවා, පරිේශණය කරනවා කියලා කියන්නේ. දැන් අපිට පිනුනේ, අපිට දැනුනේ, අපිට දැනෙන්නේ ඇහැට පෙනෙන පැත්තේ රූප ටික සත්‍ය පුද්ගලයෝ කියලානේ. ඒ නිසා ඒ බඳු රූප ටික අපි නුවණින් මෙනෙහි කට යුතුයි. මෙනෙහි කළාම ඒකෙදිත් හැම රූපයක්ම මෙනෙහි කරන්න ගියොත් අපිට ඒක ලොකු අපහසුතාවයක් වෙයි. ඒ නිසා හැම රූපයක්ම මෙනෙහි කරන්නේ සත්පුද්ගල ආත්ම භාවයෙන් යුක්ත රූප ටික මෙනෙහි කළාම හොඳටම ඇති. ඒකයි අපේ සංයෝජන තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම පෙන්වන්නේ අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති කියලා පෙන්නලා ආධ්‍යාත්මික කයත් පර සත්තානං වා පර පුද්ගලානං වා අනිත් සත්‍යයන්ගේ අනිත් පුද්ගලයන්ගේ කයත් ගැන බලන්න කියන තැනකින් පෙන්නලා තියෙන්නේ. එතකොට එතන අපි මේ රූපය මෙනෙහි කළොත් අපිට හොඳට පේනවා කෙස්ලොම් නියදත් ධම්මස් ආදී පඨවි කොටස් 20ක් තියෙනවා. පිට්සෙන් සරව ලේ ආදී ගලන වැగిරෙන ස්වභාවයෙන් යුක්ත ආපෝ කොටස් 12ක් තියෙනවා. දවන තවන දිරවන ස්වභාවයෙන් යුක්ත තේජෝ කොටස් 4ක් තියෙනවා. හමන පිම්බෙන හැකිලෙන ස්වභාවයෙන් යුක්ත වායෝ කොටස් 6ක් තියෙනවා. අපි සත්‍ය පුද්ගලයා කියන මේ රූප මිතියක. ඒ ධර්මතා 42ම අනාත්මයි. එතකොට ඇස් ඉදිරි පිටට හම්බ වෙන හැම රූපයකම තියෙන්නේ ඔනෝයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් 4න් හැදිලා අවකාශ ධාතු අවරාගෙන තියෙන රූප මිටි. අවිඥානික සවිඥානික හැම රූපයකම තියෙන්නේ ඔනෝයි ටික. එතකොට මේ සතර මහා ධාතු අවකාශ ධාතුවේ රාශි වෙලා තියෙන එක එක හැඩ තියෙනවා.
එක එක හැඩ තියෙනවා. ඒ නිසා අපි ඇහැට ඒ සතර මහා ධාතු රූපයන්ගේ නානත්වයක් පෙනෙනවා. හැම වෙලාවෙම මේ සතර මහා ධාතුවේ ධාතු නානත්වය මතයි සංඥා නානත්වයක් පහළ වෙන්නේ. අපිට මේ ධාතුන්ගේ ධාතු නානත්වය මත සංඥා නානත්වයක් පහළ වෙනවා. ඒ ධාතුව නැත්තම් රූපය අනාත්ම වගේම අපිට පේන මේ හැඩ සතහන නැත්තම් ඒකට කියන රූප සංඥාව ඒකත් අනාත්මයි. මේ අනාත්ම සංඥාව ආරම්භය අපි බොහෝ කාලයක් අනාත්ම ස්වභාවය දන්නේ නැහැ. සත්පුරුෂ ඇසුරක් අපිට තිබුණේ නැහැ. අපි ඉගෙනගෙන නැහැ. අනන්ත සංසාරයක ඉඳලා රූපික භෞතික ස්වභාවය මෙන්න මේකයි. මෙබඳු පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතරකින් අවකාශ ධාතු අවරාගෙන රාශි වෙච්ච රූප මෙටි ටිකක් තමයි මේ තියෙන්නේ. ඇස් ඉදිරි පිටට එන්නේ ඒවා කියලා අපි කවදාවත් අහලා නැහැ, ඉගෙනගෙන නැහැ. ඒ වෙනුවට අපි ඉගෙනගෙන තිබුණේ ඉගෙන ගත්තේ මේ එන රූප ආරම්භය සත්වයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් කියලා හිතන්න. එතකොට එහෙම හිතුවහම වෙන්නේ මොකක්ද? අර අනාත්ම වූ සත්පුද්ගල නොවන ධාතුන්ගෙන් හැදුණු වස්තු ඇස් ඉදිරි පිටට ආවත් ඒ ආපු වස්තු ආරම්භය යම් විදිහකටද අපි හිත හසුරවන්නේ සත්පුද්ගල ආත්ම භාවයෙන් යුක්තව ඒ පෙනෙන දේ ආරම්භය හිත හසුරනකොට පෙනෙන දේ අහකට යනකොට වෙන්නේ අර අපි හිත හසුරපු ආකාරයත් එක්කම අර සතහන මනෝවිඤ්ඤාණයෙන් ඔසවලා ගන්නවා, සිහි කරනවා. එතකොට ඔය වගේ පෙනෙන හැම අරමුණකටම කුමන ආකාරයකට හරි අපි හිතලා ඒක සම්බන්ධ වෙනකොට ඒ අරමුණු අනාත්ම අරමුණු අතහැරෙනවා, ආත්මීය අධ්‍යක්ෂමක අපේ මනසට තබලා. අන්තිමට අපිට ඉතුරු වෙන්නේ දැකපු අහපු සත්‍ය පුද්ගලයෝ කියන හැඟීම. දැන් ඒ දැකපු හැඟීම සිහිපත් කරගන්න පුළුවන් හැම වෙලාවකම, සිහි වෙන හැම වෙලාවකම අපි ආපහු මේ අරමුණේ උඩු අතට යා යුතුයි, මුල් පැත්තට යා යුතුයි. ඒ කියන්නේ මේ ඵලය ආපහු හේතුවක් නොවෙන්න නම් කරන්න තියෙන දේ එකම දේ, වෙන ක්‍රමයක් නැහැ. අපි හිතන පුද්ගලයා කොතනද ඉන්නේ, කොහෙද ඉන්නේ කියලා විමර්ශනයකට යුතුයි. අපි හිතාගෙන ඉන්නවා නම් දැන් කඩේකට උනත් අපි බඩුවක් ගන්න ගියාම ගන්න ඉස්සෙල්ලා ඒක ගන්න සුදුසුදු නොසුදුසුදු කියලා පරීක්ෂා කරලා බලනවනේ නේද? ඒ වගේ අපේ සිතටත් යම් කෙනෙක් හෝ දෙයක් සිහි වුණාම සිහි වෙන දේ කැමැත්තෙන් ගන්නවද අකමැත්තක් ඇති කර ගන්නවද කියන කාරණාව කරන්න කලින් අරමුණ විමසලා බැලිය යුතුයි. අපි කැමැත්ත ඇති කරගන්න අකමැත්ත ඇති කරගන්න දේ හතු දැනගන්න සිටිය යුතුයි. කැමැත්ත ඇති කරගන්න ඕන කැමැත්ත ඇති කරගන්න.
අකමැත්ත ඇති කරගන්න ඕන නම් අකමැත්ත ඇති කරගන්න. නමුත් කැමැති උනේ අකමැති උනේ මොන වගේ දෙයකටද කියන එක. අපිට සිහි කරන්න පුළුවන් පුද්ගලයෙක්ව සිහිපත් වුණොත් ඒ අරමුණේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මෙහෙම සිහි කරගන්න පුළුවන් දැනුමක් ඇති උනේ කොහොමද කියලා ඒ අරමුණ මෙනෙහි කර යුතුයි. එහෙම මෙනෙහි කරන්නේ කොහොමද? අපිට සිහිපත් වෙන කෙනා මුලින්ම හම්බ වෙච්ච තැනට සිහි නුවණ අපි අරගෙන යා යුතුයි. ගිහිල්ලා ඒ රූපේ භෞතික ස්වභාවය හොඳට පෙන්වන්නට ඕනේ. පඨවි ඒක ඒ විදිහට හිතන්නම වෙනවා. ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතර බාහිර ධර්මයන්ට ආදේශ කර කර පෙන්වන්න ඕනේ. කළු ගලක් ගත්තොත්, ගහක් ගත්තොත්, වැලක් ගත්තොත් මේවැ පඨවි ධාතුවක් තියෙයි. ඒ පඨවි ධාතුව සත්‍යයේ පුද්ගලයේ නෙවෙයි. ඒ වගේම මේ රූපේ තියෙන මට කෙනා කියලා හිතෙන රූපේ තියෙන පඨවි ධාතුව සත්‍ය පුද්ගලයක් නෙවෙයි. බාහිර ලිං වැව් පොකුණු වල තියෙන ආපෝ ස්වභාවය හොඳට සිහි කළා. පිච්චෙන් සරව කියන ස්වභාවයට ඒ ටික හොඳට ආදේශ කරලා පෙන්වන්න ඕනේ. බාහිර වස්තුන්ගේ තියෙන රස්නය ගිනි ගොඩක හරි සූර්ය රශ්මිය හෝ තියෙන තේජස සම කළා මේ ශරීරයේ තියෙන උණුසුමට පෙන්වන්නට ඕනේ. බාහිර තියෙන වායු ස්වභාවය මේ ශරීරයේ තියෙන වායු ස්වභාවයට සම කළා පෙන්වන්න ඕනේ. පෙන්නලා මෙබඳු පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයෙන් යුක්ත අවකාශ ධාතු අවරාගෙන රාශි වෙච්ච රූපයක් තමයි ඇස් ඉදිරිපිටට ආවේ. එතකොට පඨවි ධාතුවේ තියනවද අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා ස්වාමියා බිරිඳ නෑදෑයෝ කියන කෑලි එහෙම තියනවද මොකවත්? නෑ. ඒ ගතිවත් තියනවද පඨවි ධාතුවේ? නෑ. ආපෝ ධාතුවේ තේජෝ වායෝ නෑ. එතකොට මේ රූප මිටියම අවකාශ ධාතු අවරාගෙන රාශි වෙලා නම් තියෙන්නේ. ඒ රූපය දරුවෙකු අම්මව තාත්තව බිරිඳව රූප මොකොත් එහෙනම් ඒ රූප මිටියේ එහෙම ගති මොනවත් තිබිලා තියෙනවද? නෑ. ඔන්න ඔබඳු රූපයක් තමයි අපි හැම කෙනාගේම ඇස් ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. කිසිදු ජීවී ගතියක් ඒ රූපේ තුල නැහැ. ජීවී ගතියක් කියන්නේ මේ ආත්මීය ස්වභාවයක් නැහැ. ඊට පස්සේ ඒ එකම රූප නිමිත්තට අපි කියනවා අපි හිතනවා ඒ රූප නිමිත්ත ඉදිරිපිටට එනකොට අම්මා කියලා මම හිතුවොත් ඇහැ අහකට යයි අර පංච මහ භූත රූපය අහකට යයි අර හැඩේ අම්මා කියන අත්දැකීම මගේ මනස තුල ඉතුරු වෙනවා. තව කෙනෙකුගේ ඇස් ඉදිරිපිටට ඔය සතර මහා ධාතු රූපය ඔය විදිහටම ආවහම ඒ සතහනට මේ අපේ ආච්චිනේ කියලා හිතුවොත් එයාගේ ඇස් ඉදිරිපිටින් ඒ රූපය අහකට යයි සතර මහා ධාතු රූපය මේ අපේ ආච්චිගේ හැඩේනේ කියන දැනුමක් එයාට ඉතුරු වෙනවා. ඔය හැඩ සටහනම තව කෙනෙක්ගේ ඇස් ඉදිරිපිටට එනකොට ඒ සංඥාවට මේ අහවල් නැන්දනේ කියලා හිතුවොත් ඒ සංඥාව අහවල් නැන්දයි කියන අත්දැකීම එයාට පවරයි අර රූපය අයින් වෙයි. ඔය රූප මෙටියම තව කෙනෙක්ගේ ඇස් ඉදිරිපිටට ආවොත්
ඒ රූප නිමිත්ත දිහා බලාගෙන අක්කා කියලා හිතුවොත් ඒ හැඩේ අක්කා කියන අත්දැකීම හිතට තබලා සතර මහා ධාතු රූපේ නිරුද්ධ වෙයි. තව කෙනෙක්ගේ ඇස් ඉදිරියට ඔය හැඩේ ආවොත් නංගි කියලා ඒ හැඩේට හිතනකොට මේ හැඩේ නංගිගේ කියන අත්දැකීම ඒ හිතට දිල සතර මහා ධාතු රූප නිරුද්ධ වෙයි. එකම රූප මිටිය තියාගෙන අපි 10 දෙනෙක් වට වෙලා රූපෙ දිහා බැලුවොත් 10 දෙනාට එකම රූපේ දැන් හැඩ පේනවා. කෙනා හිතන විදිහට මං අම්මා කියලා හිතුවාම මේ ඇදී අම්මා කියන දැනගැනුමක් මන් තුල ඇති වෙලා. හිතීමෙන් ආරම්භ වෙච්ච දැනගැනිල්ලක් මිසක මංගාව තියෙන්නේ පෙනෙන දේෙන් එන දැනගැනිල්ලක් නෙවෙයි. දිත්තමත්තන් කියන්නේ පෙනෙන දේට හිතන්ද උදව් වෙලා තියෙනවා එච්චරයි. පෙනෙන දේ හිතන්ද උදව් වෙලා තියෙනවා. ඒකත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. හිතපු විදිහට දැනගන්නවා. එතකොට එකම අවකාශ ධාතුව අවරාගෙන රාශි වෙලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ එකම රූපෙටිය වට කරගෙන 10 දෙනෙක් හිටියොත් 10 දෙනාම දැක්කොත් එකම හැඩේ පෙනේ. ඒ පේන 10 දෙනා 10 ආකාරයකට හිතුවොත් කෙනා හිතන පරියායෙන් කෙනා දැනගන්නවා. කිසිම කෙනෙක් තියෙන දේ දැනගන්නව නෙමෙයි තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධාතු නානත්වය නිසා සංඥා නානත්වයක් පහළ වෙනවා. සංඥා නානත්වය නිසා සංකප්පයගේ නානත්වයක් වෙනවා. චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු කියන නානත්වය නිසා ඔන්න මේ හැඩ සතහන් වල පෙනෙන නානත්වයක් තියෙනවා. සංඥාවේ හැඩ සතහන් වල පෙනෙන්න පුළුවන්. සංඥාවේ නානත්වය මත සංකප්පයගේ නානත්වයක් තියෙනවා. කෙනාට පෙනෙන විදිහට කෙනා වෙනස්ව හිතන්නේ. මම අම්මා කියලා හිතුවා. තව කෙනෙක් නංගි කියලා හිතුවා. තව කෙනෙක් අක්කා කියලා හිතුවා. තව කෙනෙක් නැන්දා කියලා හිතුවා. තව කෙනෙක් ආච්චි කියලා හිතුවා. සංකප්පයගේ නානත්වය මත ඡන්දයගේ නානත්වය. දැන් මම අම්මා කියලා හිතුවාම ඒ හිතන gati ටිකත් එක්කම කැමැත්ත කියන එක යෙදෙනවා මගේ මනසේ. අම්මා කියන කෙනෙකුට සෙනෙහස ආදරය කියන gati ඇතුළත් වෙන විදිහේ gati ටිකක් ඒ හිතීමත් එක්කම ලෝභ චෛතසිකයේ එක්තරා මට්ටමක ආකාරයකට යෙදෙනවා සිටේ ඒ අම්මා කියන නිමිත්තත් එක්ක. ඊට පස්සේ එකම ලෝභ චෛතසිකය නමුත් ඒකේ gati වෙනස්. නංගි කියලා හිතනකොට එයාගේ සිතේ ඒ නිමිත්තත් එක්ක ලෝභ කියන චෛතසිකය යෙදෙනවා එක්තරා ආකාරයකට. අක්කා කියලා හිතනකොට හිතපු කෙනාගේ ඒ නිමිත්තත් එක්ක ලෝභ කියන චෛතසිකය යෙදෙනවා. එතකොට දැන් Taman කැමති අම්මා අක්කා නංගි නැන්දා ආච්චි කියලා සිහි කරන්න පුළුවන් gati ටිකක් තියෙනවා මනස තුල කෙනාගේ මනස තුල. මෙහෙම සිහි කරනකොටත් මේ සිහි කරන දෙයට අයිති පුද්ගලෙක් හෝ කෙනෙක් භෞතිකයේ තුල කොහෙවත් නැහැ. නමුත් අපි මේ සිහි කරන්නේ ඇස් ඉදිරියට ආපු අනාත්ම රූප නිමිත්ත ආරම්භය අපි හිතපු ආකාරයට දැනගත්ත දේ නේද කියලා. ඇත්ත ඇති හැටි දන්නේ නැති වුනහම අපිට තේරෙන්නේ අපි සිහි කරන්නේ බාහිර ඇස් ඉදිරියට ආපු වස්තුව ගැනයි කියලායි හිතන්නේ. අපි සිහි කරන දේ බාහිර
ඇහැට ඔබෙන් රූප මිටිය තුල රූප ලෝකේ තියනවා කියලා අපිට හිතෙන්නේ. මේ හිතේ තියෙන ගති ටික උදව් කරගෙන මේ ගති ටික ඇති කරගන්න හේතු වෙච්ච අනාත්ම ස්පර්ශය තියෙන තැනට අපි ආපහු යනවා. මේ ගති ටික හේතු වෙන්නේ මට ආපහු අම්මා බලන්න නෙමෙයි. අම්මා කියලා මංගාව වැරද්ද හදන්න හේතු වෙච්ච අනාත්ම ස්පර්ශයක් තියෙයි. ඒ ස්පර්ශය ආයතනය ආපහු හදා ගන්නවා. හදා ගන්නකොට අවකාශ ධාතුව අවුරාගෙන ඒ හැඩේටම රාශි වෙච්ච ඒ රූප මිටි ආයත ඇස් ඉදිරි පිටට එනවා. එනකොට අර මම අම්මා කියලා හිතේ හදාගෙන පෝෂණය කරගත්ත අදහස් ටික ශනිකව අපෞසීපත් කරගන්නවා. හැමදාම දකින්නකොට දැක්කයන් පස්සෙත් අපේ සිතේ තියෙන ගතියම අපි නැවත නැවත සිහිපත් කරගන්නවා. කිසි කලක අපි මේ ස්පර්ශ ආයතන 6 පැත්තට අයිති නැහැ. ස්පර්ශ ආයතන 6 එක ගනුදෙනු කළා නැහැ. නමුත් මෝඩකමක් පවතිනවා. හරි මේ අම්මා බලන්නාව දැන් අම්මා හම්බුණා වගේ තමයි අපිට පේන්නේ. ඉතින් මෙතනදී මුල් වෙන්නේ මෙන්න මේ ඌදී ඌ විදිහට නොපෙන්නන කමයි තියෙන්නේ. විදර්ශනාව කියන්නේ වෙන අලුතෙන් දෙයක් නිර්මාණය කළ හදලා බලන එක නෙවෙයි. පවතින ස්වභාවයේ පවතින ආකාරයෙන් ටික ටික සිතට අල්ලලා දිය යුතුයි. පවතින දේ පවතින ස්වභාවයේ පවතින ආකාරයට ටික ටික අල්ලලා දිය යුතුයි. එහෙම කළාම කාලයක් යනකොට එයාට ටික ටික නුවණ වැඩෙනවා. පෙරපසු ධර්මතා කෙරෙහි තමන්ට යමක් සිහි කරගන්න පුද්ගලයෙක්ව සිහි කරගන්න පුළුවන් වෙනකොට සිහි කරගන්න පුළුවන් අරමුණ ඇති වෙච්ච තැන මුලට ගිහිල්ලා එතන රූපයේ සැබෑම ස්වභාවය පෙන්නලා අනාත්ම රූපයක් ඇස් ඉදිරි පිටට එනකොට ඒ රූප නිමිත්ත ආරම්භය තමන් හිත හසුරපු ආකාරයට ඊට පස්සේ දැනගැනලා ඇති වෙන්නේ කියලා දන්නවා අපි දැන්. ඊට පස්සේ දැනගත් දේ අපිට හිතන්න පුළුවන් හිතට ඕන තරම්. සිහි කරන්න පුළුවන් ඒක හිතේ හැකියාව. ඒ සිහි කරගත් දේ බලන්න පුළුවන් කියන මෝඩකම තිබුණොත් ආපහු අනිත් පැත්තට යනවා අපි සිහි කරගත්ත දේ බලන්න කියලා ගියොත් ආපහු වෙන්නේ සතර මහා ධාතු අවකාශ ධාතු අවරාගන් තියෙන රූපമിതി ඇස් ඉදිරි පිටට එයි. එනකොට මේ දැන් හිතේ සිහි කරගන්න පුළුවන් gati ටික එදාට රූපේ දකිනකොට ආපහු සිහි කරගන්නව නේද කියලා මෙනෙහි කට යුතුයි. ඔන්න ඔය ටිකට කියන සම්මර්ෂණ ඥානය කියලා. මේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණට කලින් අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයෙන් අරමුණු විදර්ශනා කට යුතුයි. ඔකට කියන සම්මර්ෂණ ඥානය කියලා. ඒ විදිහට කාලයක් කරනකොට සිහි වෙන අරමුණේ දෙපැත්තට අරමුණ හම්බ වෙච්ච පැත්තෙත් රූපේ අනාත්මයි සිහි කරන්න පුළුවන් ආත්මව නමුත් බලන්න ගියාමත් අනාත්මයි. මේ විදිහට පෙන්නනකොට නුවණ එයාගේ වැඩෙනවා. එයාට වර්තමානයේ උදේවැය බලන්න පුළුවන් තැනකට එනවා. ඒ කියන්නේ සිහි කරනකොටම මේ සිහි කරගත්ත දේ ස්පර්ශ නැති වෙනකොටම නැති වෙනවා කියන තැනකට නුවණක් එනවා එයාට. එතකොට ඒ නුවණට සම්බන්ධ වෙලා තියෙනවා මම සිහි කරන දේ දැකව පැත්තට දකින්න යන පැත්තට අයිති නෑ කියන එක. එහෙම නැතුව දැකව පැත්ත පිළිසිඳ දැක්කෙත් නැතුව දකින්න යන පැත්ත පිළිසිඳ දකින්නෙත් නැතුව සිහි වෙන දේ නැති වෙනවා කියලා අනිත්‍ය බැලුවට හරියන්නේ නැහැ.
ඒතකොට මෝඩකම එහෙමම තියෙනවා. ඔන්න ඔය විදිහට මෙනෙහි කළොත් මේ ස්පර්ශ ආයතන 6 අනාත්ම ස්වභාවය ටික ටික එයාට තේරෙනවා. ස්පර්ශ ආයතන 6 අනාත්ම ස්වභාවය තේරෙනකොට එයාට නුවණක් එනවා. අපි ඇලෙන්නේ ගැටෙන්නේ සුදුසු පුද්ගල නිමිත්තක් තමන්ම හදාගෙන ඒ නිමිත්ත එක්ක ඇලෙනවා ගැටෙනවා මිසක ඇස් ඉදිරි පිටට ආපු දෙයක් එක්ක කවදාවත් ඇල්ල ගැටලා නැහැ කියන එක යාට හොඳට තේරෙනවා. දැන් අපි කිව්වොත් ඇස් ඉදිරි පිටට රූප වාහිනියක උන්න අපිට චිත්‍රයක් හම්බ වුණා. ඒ චිත්‍රයේ ආරම්භය මේ අහවල් හින්දි නළුවා මේ අහවල් හින්දි නිදි ඇස් දෙකෙන් කවදාවත් දැකලා නැහැ අපි හිතනවා. හිතුවාම දැන් ටීවී එක දර්ශනයෙන් අහකට යනකොට ඇහෙන් ඒ රූපය අහකට ගියත් අර හැඩේ අපිට අහවල් නළුවගේ අහවල් නිලිය කියලා සිහි කරන්න පුළුවන්. සිහි කළා අනේ මට මෙයා දකින්න තව එක සැරයක් තියෙනවා නම් බලන්න එක සැරයක් තියෙනවා නම් කියලා හිතෙන්න පුළුවන්. මේ හිතේ නැවත හිතනකොට පළවෙනි වාරයේ හිතනට වඩා තණ්හා චෛත්‍යකේ ටිකක් බලවත් ඒ අරමුණව මනස දෙවනුවට උපදින්නේ. ඔකට කියනවා ආසේවන ප්‍රත්‍ය කියලා. ඒ අරමුණ ආපහු සිහි වෙනකොට තව ටිකක් ඒකේ ලෝභ චෛත්‍යකේ බලවත්. තව ටිකක් ඒ අරමුණ සිහි වෙනකොට ඒ ලෝභ චෛත්‍යකේ තවත් බලවත්. මේ බිත්තියක එකපාරක් අපි හුණු ගෑවොත් සුදු පාටයි. දෙවනි පාට හුණු ගෑවොත් අර ඉස්සෙල්ලා එකේ උදව්ව ගන්නවා මෙයා. තව ටිකක් දීප්තිමත්. තුන්වෙනි පාරක් ගෑවොත් ඒකටත් වඩා දීප්තිමත්. ඔකට කියනවා ආසේවන ප්‍රත්‍ය කියලා. කලින් එකපාරයි අපි දැන් ගන්නෙ. නමුත් අනිත් කෙනාගේ උදව්ව ලබනවා යා. අපි මේකේ 4-5 සැරයක් ගෑවුවොත් තින්ත මේක මොනතරම් දීප්තිමත් වෙයිද? වෙන්නේ නැති වෙයිද? එහෙම උනේ අන්තිම පාරේකෙන්ද? එහෙනම් දෙවෙනි එකෙන්ද? එහෙනම් තුන්වෙනි සැරේකෙන්ද මේ පාට? හතර මුල්ම එකෙන්ද? එකකින් විතරක් කියන්න බෑ. නමුත් එක සැරයකට එකක් ගෑවට ඒක නැවත ගානකොට ආසේවන ප්‍රත්‍ය කියලා කියන්නේ කලින් කෙනාගේ ඇසුර ලබනවා මෙයා. ඒ වගේ ඔය නිලිය සිහි කළ පළවෙනි වතාවේ උපද්දපු එකට වඩා කැමැත්තේ ගතිය බලවත් දෙවුනියට උපදින එකේ. හිතේමයි තුන්වෙනියට උපදින ගේටත් වඩා බලවත්. මේ පළවෙනි සිත කියන එකේ ලෝභ ගතිය හොයන්නත් බෑ. දෙවෙනි එකේ හොයන්නත් බෑ. අර මේ තරම් දීප්තිය කොයි කීවෙනි පාර ගාපු එකටද අයිති කියලා අහුවොත් එහෙම කියන්න පුළුවන්ද? අන්තිමටම ගාපු එක හින්දායි මෙච්චර පාට කියලා කියන්නත් බෑ. පළවෙනි එක හින්දා කියන්නත් බෑ. නමුත් හතර පාරකට ගෑවේ. නමුත් හතරෙම උදව්ව ලැබලා තියෙනවා නේද? ඒ වගේ දැන් දැකපු අරමුණ නිරුද්ධමයි. නමුත් ওই අරමුණ හිතේ 4-5 සැරයක් සිහි කළොත් ලොකු කැමැත්තක් ඇති වෙලා ඇති. මට මෙයා බලන්න නැතුව ඉන්න බෑනේ කියන වගේ තැනකින් හිතට දැනේ. ඒ හින්දා බලන්න යනවා කියලා අපහු යනවා. දැන් යන්නේ අහවල් නිලිය බලන්න. ගියාම වෙන්නේ ආයෙත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයෙන් හැදුණු අවකාශ ධාතුව අවරාගෙන තියෙන රූපෙ නැත්තම් ටීවී එක දැම්මහම ඔන්න ටීවී එකේ අර දර්ශන රාමුව ආයෙත් මතුවේ. මතුවෙනකොට අර 4-5 සැරයක් සිහි කළා ඇති කරගත්ත කැමැත්තෙන් යුක්ත නිමිත්ත එහෙමම යෙදෙනවා. යෙදෙනකොට අපිට පේන්නේ හරි මේ ඉන්න කෙනාට කැමැත්ත වගේ මේ හිතේ තියෙන gati ටික නිසා රූප පැත්තට පයින් අල්ල ගන්නවා රූපේ. ඉතින් ටීවී එක නම් අල්ල ගන්න බෑ ඒක පේනවා. නමුත් වෙන්නේ ආපහු බලන්න ගියාම ටීවී එකේ තියෙන අනාත්ම රූපේ දකිනකොටම අර තමන්
සිහි කරපු gati ටික සිහි කර ගන්නවා. සැබෑවටම වෙලා තියෙන්නේ ඔන්නෝක. යම් වෙලාවකදී කවදා හරි දවසක මේක තේරුණොත් තමයි ටික ටික හරි ලැජ්ජ වෙන තත්ත්වයටපත් වෙන්නේ. හැමදාම අපි රූපෙට පැනලා තියෙන්නේ හිතේ තියෙන ගතිය ප්‍රබලකමට කියන එක. ඒ කියන්නේ තණ්හාව සිතේ ආසේවණය වෙච්ච නිසා, තණ්හාව වැඩිච්ච නිසායි මේ රූපෙට යන්නේ. තණ්හාව වැඩෙන්න හේතුව මොකද්ද? මේ තණ්හාව ඇතිවෙච්ච ආකාරය නොදන්නාකම, අවිද්‍යාව. ඒකයි අවිද්‍යා භව තණ්හා කියන කෙලෙස් දෙකට කියනවා මූල ක්ලේශ කියලා. අවිද්‍යා භව තණ්හා කියන කෙලෙස් දෙක මුල් වෙලයි ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මුලුත් නිට්ටයයි සැපයි ආත්මයි සුභයි කියන විපල්ලාසත් කියන මේ වැරදි ඔක්කොම වෙන්නේ අවිජ්ජා භව තණ්හා කියන මේ මූල ක්ලේශ කෙලෙස් වලට මුල් වෙන ධර්මතා දෙක නිසායි. තණ්හාව කවදාවත්ම නැති කරන්න බෑ. තණ්හාව ඇති වෙන ඇති උන ආකාරය හඳුනා නොගෙන, තණ්හාව ඇතිවෙච්ච ආකාරය හඳුනා ගැනීමම තණ්හාව නැති වෙන්න හේතුවක් මිසක තණ්හාව ඇති වෙන වස්තුව කඩලා බිඳලා දාලා තණ්හාව නැති කරන්න බෑ. අපි තණ්හාව නැති කරන්න කියලා බාහිර වස්තුව කඩලා බිඳලා දැම්මට කුඩු කළා විමර්ශනය කළාට තණ්හාව නැති කරන්න බෑ. තණ්හාව ඇති උනේ ඒකින් නෙවෙයි නිසා. තණ්හාව ඇති උනේ මේ අවිද්‍යාව මුල් වෙලයි. ඒ කියන්නේ මේ ඌ දේ වෙන දේ ඒ විදිහට නොපෙන්නපු සිද්ධියයි තණ්හාව ඇති වෙන්න තියෙන්නේ. කිසිම දෙයක් කඩන්න බෙදින්න අයින් කරන්න ඕනේ. ඌ දේ ඌ විදිහට පෙන්වන්න පුළුවන් නම් දැන් චිත්‍රපටියක රූපවාහිනී තිරයක දිස්වෙන රූපේ කඩලා බිඳලවත් බලන්න පුළුවන්ද කියලා බලන්නකෝ. රූප කලාපවත් බලන්න පුළුවන්ද? බෑ. ඔන්න ඒකේ වීදුරුව හරි කන්ඩෙන්සර් ටික ඔය ප්ලාස්ටික් කෑලි නම් තව තිබුණා නම් කඩලා බිඳලවත් බලන්න පුළුවන්. එතකොට ඒ රූපය වෙලාවට විද්‍යමාන වෙලා නිරුද්ධ වෙලා යන එකක් මිසක ඒබඳු තැනකින් අපිට මේ නිමිති ඇති වෙලා තියෙන්නේ. අවශ්‍ය උනේ අපිට පුද්ගල නිමිත්තක් තණ්හාව ඇති වෙන නිමිත්තක් ඇති උනේ මෙහෙම නේද කියන නොදන්න කමයි තණ්හාව වැඩි වීමට ඉඩ තියෙන්නේ. අර අහවල් නිලිය කියලා පළවෙනි සිත උපදිනකොටම ඇත්ත පෙන්වන්න පුළුවන් නම් ඒ නිලිය සිහි කරගෙන දෙවනුවට බලවත් අර ලෝභ චෛතසිකේ බලවත් වෙන විදිහට සිත උපදින්නේ නැහැ. දෙවනි සිත පෙන්වන්න පුළුවන් නම් තුන්වෙනි එක උපදින්නේ නැහැ. නමුත් එහෙම සිත් 5ක් 6ක් ගියොත් බාහිරේ ඉන්න කෙනා බලන්නේ නැතුව ඉන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒකයි දැන් දරුවා සිහි කරනවා ලෝභ චෛතසිකේ දෙවන වතාවටත් දරුවා සිහි කරනවා. තව ටිකක් ඒ සිතුවිල්ල ආසයන ප්‍රත්‍ය ලැබනවා බලවත් 3 4 5 සිහි කරනකොට හොඳටම අපහසුයි. අනේ මට ළමයා බලන්න ළමයාගේ මූණ බලන්න නැතුව නම් ඉන්න බෑමයි. මම බලන්න යන්න ඕනේ කියලා උන්ලාස්තිලා යනවා. ගියා මේ සිතේ තියෙන බලවත්කම ලෝභ චෛතසිකයේ ආසේවන ප්‍රත්‍ය ලැබලා මේ තියෙන්නේ දැන්. අර 3-4 පාරක් හුණු ගෑවහම මේක හොඳට ඔපවත් වගේ. ඊට පස්සේ දැන් දරුවා බලන්න කියලා ගියාම වෙන්නේ මොකද්ද? කෙස්ලොම් නේදත් හම්මස් කියන පටවි කොටස් 20න් පිච්චෙන් තරවගෙන ආපෝ කොටස් 12යි තේජෝ කොටස් 4යි වායෝ කොටස් 6යි අවකාශ ධාතු අවරාගම් තියෙන රූපයක හැඩසටහන ඇස් ඉදිරි පිටට එයි. එනකොට 7-8 වතාවක් සිහි කළ බලවත් වෙච්ච ලෝභ චෛතසිකේ දකින්නකොටම සිහි වෙනවා නම්
එතකොට මොකක් වෙයිද? දරුවා දැක්කා වගේම අනේ පුතේ කියලා මේ හිතේ තියෙන gati ටිකෙන් සතර මහා ධාතු රූප වෙතට පැනලා රූප බදා ගන්නවා පුතේ කියලා. එතකොට අපි හැම වෙලාවෙම අර අලියා අnder කටු කන කතාවම තමයි මේකෙදිත් කරන්නේ. මම කියලා දින අහලා තියෙනව නේද? වේදනාවට වගේම මේ රූපයට වේදනාවට සංඥාවට සංකාරයට ওই ධර්මතා හතරටම ওই අලියාගේ කතාව කරනවා අපි. අnder කටුවත්තක් හපලා කඩලා අරගෙන අලියා හපනකොට ඒක කටු ටික කටේ ඇනිලා ලේ රහ එනවා. අලියා හිතනවා මේ රහ එන්නේ අන්දරාත්තෙන් තමයි කියලා තව ලොකු අත්තක් කපලා කඩලා ගන්නවා. දැන් කටු ටිකක් වැඩිපුර ඇනෙනවා. වැඩිපුර ඇන්නකොට දැන් දැනෙන රහ වැඩිපුර වැඩි. ඊට පස්සේ තව අත්තක් කඩනවා. මේ පැත්තේ ස්පර්ශයේ දකින්න මෝඩකම යන්නේ මේ සැපේ එන්නේ බාහිරෙන් කියලා. ඉතින් කටු කනවා අලියා. ඉතින් ඒ වගේමයි මේ පැත්තේ මේ තණ්හා චෛතසිකයේ බලවත් වෙන්න අපි හිතන්නේ මේ බඳු ගතියක් එන්නේ සතර මහා ධාතුන් කියලා සතර මහා ධාතුවේ බැඳෙන ගතිය වැඩි. ඊට පස්සේ අපිට මේ තරම් ආස්වාදයක් ලැබෙන සතර මහා ධාතුව රකින්න කඩු අරගෙන පොළු අරගෙන තුවක්කු අරගෙන ඉතින් රකින්නවා අපි. ඒ වගේම ඒ සතර මහා ධාතුව විපරිණාම වෙච්ච දවසට මේ තරම් සනසිල්ලක් ආව මේ වස්තුව නැති වුණා කියලා දුක් විඳිනවා අපි. ඉතින් මෙතෙන්දි මතක් කරන්න ඕනේ දේ තමයි මේ ස්පර්ශ ආයතන 6 අනාත්මයි කියලා තේරුණු දවසටයි නැවත කර්ම ඇති කරන පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිජ්ජාභි සංඛාර කියන හේතු නැති වෙන්නේ. ඒ හේතු නැති වෙන්න ස්පර්ශ ආයතන 6 අනාත්ම ස්වභාවය හොඳට පැහැදිලි වෙන්න ඕනේ. පැහැදිලි වෙන්න අනාත්ම ස්වභාවයේ රූප ටික හොඳට විමර්ශනය කරලා පෙන්වන්න ඕනේ. ඒබඳු රූප ස්පර්ශයෙන් උපදින වේදනාවද අනාත්ම බව පෙන්වන්න ඕනේ. අනාත්ම රූප ස්පර්ශයෙන් උපදින හැම හැඩසටහනක්ම සංඥාවක්ම අනාත්ම බව පෙන්වන්න ඕනේ. එහෙම පෙන්වුවාමයි තමන්ට තේරෙන්නේ මේ අනාත්ම ධර්මය ආරම්භය රූපය පිළිබඳව වේදනාව පිළිබඳව සංඥාව පිළිබඳව සංකාරය පිළිබඳව ආත්ම ස්වභාවයක් තමන්ගේ මනසේ තියෙන්නේ කියන ටික තේරෙන්නේ. එදාටයි තමන්ගේ මේ කෙලෙස් ගතිය නිසා සතර මහා ධාතුවේ බැඳිලා විඳින දුකේ කලකිරීමක් ඇති වෙන්නේ. ඔන්න ඔය විදිහටයි අපිට කවදාම හරි දවසක මේ සසර නිමා කරගන්න දෙන්නේ. එක දෙයක් මතක් කරනවා, තණ්හාව නැතිකරන්න කවදාවත්ම පුළුවන් කමක් නැහැ. තණ්හාව ඇති වෙච්ච හැටි ඇති වුණ ආකාරය තේරුම් නොගෙන අවිද්‍යාව දුරු නොකොට කවදාවත් නිවන් දකින්න බෑ. ඉතින් ඒ නිසා ඒකයි සම්මා දිට්ඨි කියලා කියන්නේ. මේ ඇත්ත ඇති හැටි දැක්කහම එයාට අවබෝධ වෙන්නේ තණ්හාවගේ ක්ෂය බව. තණ්හාව නැති වෙන්න නැති කරන ආකාරය. අද දවසේදී අපිට ගොඩක් වෙලාවට හිතෙන්නේ අපි දන්නවා තණ්හාව අපි ගාව කියලා. නමුත් තණ්හාවට හවු වෙන වස්තුව තියෙන්නේ බාහිරයි කියලානේ අපි හිතන්නේ. අපි කියමු දැන් අම්මා ඉන්නවා. ඇත්ත අම්මට ආදරේකම ආසකම කැමැත්තකම තණ්හාව මගේ හිතේ තමයි. පිළිගන්නවා අපි. නමුත් මගේ හිතේ අම්මට තියෙන ආදරේ මගේ හිතේ තිබුණට අම්මා ඉන්නවනේ. ඉන්න අම්මට මගේ ආදරේ කියලානේ හිතෙන්නේ අපිට. නේද? එතකොට
අම්මා ඉන්නවනේ කියන තැන තණ්හා අනුසය තියෙන්නේ පේන්නේ. තණ්හාව කියන තැන පරිඋත්ථාන කෙලෙසි. නමුත් අපිට තේරුනොත් සතර මහා ධාතුව තියෙන තැනක අපි අම්මත් හදාගෙන යම්මට තණ්හා කරලා තින්නේ කියලා. ඒ කියන්නේ බාහිර තියෙන දෙයකට නම් තව තණ්හා කළත් කමක් නැහැ. අපිට තණ්හාව යෙදෙන්නේ අපි හදාගත්ත නිමිත්තක් අනුව මිසක බාහිර තියෙන නිමිත්තකට නෙවෙයි. දැන් අපි අම්මා කියන නිමිත්ත රූපහායිනි තිරේ තුල දැක්කොත් අපිට ඒ විදිහටම ආසාව කැමැත්ත එන්නේ නැති වෙයිද? ආදරය කියන එක එන්නේ නැති වෙයිද? හොඳයි. අපි හිතුවොත් හරිද? හරි තණ්හාව කියන එක මංගාව තමයි තියෙන්නේ. නමුත් මංගාව අම්මට කැමැත්ත මංගාව තමයි. නමුත් අම්මා බාහිර ඉන්නවනේ කියලා හිතුවොත් හරිද ඒකේ? දැන් මේ රූපේ දැකලානේ අපිට තණ්හාව ඇති වෙන්නේ නේද? නමුත් ඇත්තම දේ ගත්තොත් සත්පුද්ගල නොවන ධර්මතාවයක් තියෙන තැනක මම මෙහෙම දකින්න අම්මා කියලා ඒ රූපේ දකින්නකම වැරදි නැද්ද? වැරදි. ඒ වගේ අම්මා කියලා තණ්හාව ඇති වෙන්නේ අම්මට තණ්හාව ඇති වෙන්නේ මේ රූපේ අම්මා කියලා දකින්න වැරද්ද නිසායි. ඒ වැරද්ද ඇති වෙන්නේ මේ අනාත්ම සංඥාව ආරම්භය අම්මා කියලා හිතලා මේ විදිහෙම හදාගත්ත සංඥාවක් තියෙනවා. දැන් මේ සංඥා දෙකක් තියෙන්නේ. මේ සතර පටිවිආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවේ හැඩේ මේ රූපේ අනාත්මයි. ඒ නිසා පෙනෙන හැඩසටහනත් අනාත්මයි. මේ හැඩසටහනට මම හිතුවොත් කැලුම් කියලා ඔන්න දැන් මේ මගේ මනසේ හිටිනවා නිමිත්තක් මේ හැඩේම කැලුම්ගේ කියලා. දැන් මම සිහි කරගන්න නිමිත්ත ආත්ම සංඥාවක්, ඇස් ඉදිරිපිට එන්නේ අනාත්ම සංඥාවක්. මම මේ දෙකම එකයි කියලා හිතන හින්දායි මට මේ නිත්‍ය සංඥාව තියෙන්නේ. මම දත යුතුයි මම මෙහෙම සිහි කරනකොට බාහිර රූප සංඥාව අනාත්මයි. මං ඇස් දෙකෙන් බැලුවාම ඇස් ඉදිරිපිට එන්නේ අනාත්ම සංඥාව. අනාත්ම සංඥාව දකිනකොට මේ ආත්ම සංඥාව අපහු සී වෙනවා. ඔන්න ඔය ඇත්ත ඕක ගැඹුරුයි. ඔය ටික දැනගෙන ඒක පැත්තකින් තබන්න. උතෙන්ට තාම යන්න බෑ, අමාරුයි අපිට. ඊට පස්සේ අපි කට යුතුයි ඒත් මෙහා වැඩ පිළිවෙලා. ඒ තමයි තමන් කෙනා හුරු පුරුදු කරගන්න එක කමටහනක්. හොඳම දේ ගොඩාක් ගැඹුරු දෙයක් නෙමෙයි. අපි කියමු මෛත්‍රී කමටහන කියන්නකො. මම අද දවස පුරාවට මේ කමටහන තුලම ඉන්නවා පුළුවන් තරම්. අමතක වෙලා ගියත් මතක් කරනවා. මගේ මොන වැඩ කටයුත්තකට යෙදුනත් වැඩේ අවසන් වෙච්ච ගමන් හෝ වැඩේ කරන අතරතුර විටින් විට හෝ මම මේක සිහි කරනවා කියලා හිත දැඩි කරගෙන උන්න කමටහනක් තබා ගන්නවා. එයා උදේම නැගිට වෙලේ ඉඳලා මූණ හොදන්න යන ටිකේ වැසිකිලි කැසිකිලි යන ටිකේ ආහාර පාන ගන්න ටිකේ හැම වෙලාවෙම හිත රැක ගන්නවා. අපි කියමු ගොඩාක් නෙමෙයි, සියලු සත්‍යෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා. ඔය මෛත්‍රියේ කමටහන් ගොඩක් තියෙනවා. නමුත් ඒවා මුකුත් බැයි නම් ඔය ටික සියලු සත්‍යෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුකෙන් මිදෙත්වා කියන ටික දවස පුරාම මොමුල ඉන්නවා. ගමනක් යනකොටත් එහෙමයි, වැඩ කටයුත්තකට යනකොටත් එහෙමයි. අත් නොහැරම දවස පුරාම අද දවසේ ඉන්නවා කියලා හිතා ගන්නවා. මොනවා හරි වැඩ කටයුත්තක් යෙදුනහම ඒකට අනුගත වැඩ කටයුතු ටික කරනවා.
ඒ වෙලාවේදී සමහරට අපි දුබල නිසා අමතක වෙන්න පුළුවන්. විටින් විටත් මතක් කරලා ගන්නවා. වැඩේ ඉවරුනහමත් ආපහු මතක් කරලා නින්දට යනකම්ම නිදා ගන්නකොට සියලු සත්‍ය නිදුක්කත්වා නිරෝගීත්ව සුවපත්ත්වා කියලා හිතනවා. මෙහෙම හිතන එකෙන් මහ විශාල ආනිසංසයක් තියෙනවා. අලුතෙන් ලෝභ දේශ මොහ අකුසල ධර්ම එකතු වෙන්න දීලා නැහැ. තව පැත්තකින් ඔබේ ඇස් ඉදිරි පිටට එන රූප නිමිති ටිකට අනුගතව හිත නැඹුරු වෙලා අලුතෙන් නිත්‍ය සැප ආත්ම කියන නිමිති මනසට එන වේගය ගොඩාක්ම අඩු වෙලා. ඒ දැන් මම මෙහෙ බැලුවත් වැඩක් කළත් හිත ඇතුලෙන් සියලු සත්‍ය නිදුක් වේවා නිරෝගී සුවපත් වේවා කියලා හිතයි මේ යන්නේ. එහෙම හිත ඇතුලේ රැඳෙන්න උපායක් කරගන්න නැත්නම් අපිට ඉබේම පෙනෙන දේ මත පතිත වෙලා ජීවත් වෙන්න තියෙන්නේ. අහන දේ මත පතිත වෙලා ජීවත් වෙන්න තියෙන්නේ. එතකොට ඒ මත පතිත වෙලා ජීවත් වෙනකොට ඒ අරමුණ ඒ නිමිත්ත අතහැරනකොට අපි අර හිත හසුරපු ආකාරයේ එහෙමම අරගෙන අර නිමිත්ත අපේ මනසේ පවතිනවා. නමුත් මේ වගේ උපායක් කළාම හැම වෙලාවෙම මේ ස්පර්ශ ආයතන 6 අපි ඇසුරු කරන්නේ තමන්ගේ සිතේ තියෙන ගතිය. ඕකෙදී අපිට ඕනේ උත්සාහය. එක්තරා දවසක් බමුණෙක් ඇවිල්ලා ආනන්ද හමුදුරෙන් අහනවා කිමත්යන්නකෝ භෝගෝ ආනන්ද සමනේ ගෝතමේ බ්‍රහ්මචර්යං උසතීති. කුමන අර්ථයක් සඳහාද පින්වත් ආනන්දයන් වහන්සේ මේ ශ්‍රමණ බව ගෞතමයන් කෙරෙහි වාසය කරන්නේ? ශ්‍රමණ බව ගෞතමයන් ළඟ වාසය කරන මොන අර්ථයක් සඳහාද කියලා අහනවා. ඊට පස්සේ කියනවා ඡන්දස්ස පහනත්තං භගවති බ්‍රහ්මචර්යං උසතිති. මේ ඡන්දේ ප්‍රහාණය කිරීම සඳහා කැමැත්ත දුරු කර ගැනීම සඳහා මම ශ්‍රමණ බව ගෞතමයන් ළඟ බ්‍රහ්මචර්යාවේ හැසිරෙනවා කියලා. ඊට පස්සේ මේ බමුණ අහනවා ඒකට මගක් තියනවද කියලා. එහෙම කැමැත්ත නැති කිරීම සඳහා මගක් තියනවද කියලා අහනවා. ඔව් මගක් තියනවා කියනවා. මොකද්ද මග? ඡන්ද සමාධි සමන්නාගත ඡන්ද සමාධි පදාන සංස්කාර සමන්නාගත irdipaade වඩනවා නම් විරිය සමාධි පදාන සංස්කාර සමන්නාගත irdipaade වඩනවා නම් චිත්ත සමාධි පදාන සංස්කාර සමන්නාගත irdipaade වඩනවා නම් විමර්ශා සමාධි පදාන සංස්කාර සමන්නාගත irdipaade වඩනවා. මෙන්න මේක මගයි කියලා පෙන්නනවා. ඊට පස්සේ බමුණ කියනවා මේක වෙන්න පුළුවන් එකක්ද නොවන එකක්ද? මම හිතන්නේ ඡන්දෙන් ඡන්දේ දුරු කරන්න පුළුවන් කියලා. ඡන්දේ දුරු කරන්නයි භාග්‍යවතුන් වහන්සේ ළඟ ඉන්නේ කිව්වා. ඡන්ද සමන්නාගත irdipaade වඩනවා කියලා කිව්වා. ඉතින් කැමැත්ත නැති කරන්න කැමැත්තෙන් යුක්ත ධර්මයක් වඩලා කොහොමද කියලා අහනවා. කැමැත්ත නැති කරන්න කැමැත්තෙන් යුක්ත ධර්මයක් වඩන්නේ කොහොමද කියලා අහනවා. ඊට පස්සේ ආනන්ද මහරහතන් වහන්සේ රහත් වෙලා නැහැ. උත්තරයක් දෙනවා. හොඳයි. ඔබට
පෙර ආරාමයට එන්න ඕනේ කියලා යන්න ඕනේ කියලා කැමැත්තක් ඇති වුණාද නැද්ද කියලා අහනවා. කැමැත්තක් ඇති වුණා. ආරාමයට ආවට පස්සේ කැමැත්ත නැති වුණාද නැද්ද? නැති වුණා. ඒක කැමැත්ත මුල් කරගෙන ඒ කැමැත්ත නැති වුණේ නැද්ද? නැති වෙනවා. ඔබට මම ආරාමයට යන්න ඕන කියලා උත්සාහයක් වීරියක් තිබුණ නැද්ද කියලා අහනවා. තිබුණා කියනවා. ඒ නිසා ඔබ ඒ උත්සාහයෙන් ආරාමයට ගියාට පස්සේ ඒ උත්සාහය තියෙනව තාම නැහැ. ඔබට ආරාමයට යන්න ඕන කියලා සිතක් ඇති වුණාද? ඔව්. ඒ සිත නිසා ඔබ ආරාමයකට ගියාට පස්සේ ඒ සිත තියෙනවද? නැහැ සංසිඳුණා. ඔබට ආරාමයට යන්න ඕන කියලා යම් විමර්ශාවක් ඇති වුණා නම් ඔබ ආරාමයට ගියාම මේ විමර්ශාව සංසිඳෙන්නේ නැද්ද? සංසිඳෙනවා. මෙන්න මේ වගේ නිවන් දකින්න කියලත් කැමැත්තක් ඇති කරගත්තාම රහත් වෙච්ච දවසට ඒ කැමැත්ත ඉතුරු වෙන්නේ රහත් වෙන්න කියලා ඒ කැමැත්තක් ඉතුරු වෙන්නේ රහත් වෙන්න කියලා වීර්යය කළොත් රහත් වෙච්ච දවසට වීර්යය කියන එක ඉතුරු වෙන්නේ රහත් වෙන්න කියලා සිතක් ඇති කරගත්තොත් රහත් වෙච්ච දවසට සිත අවතින්නේ රහත් වීම පිණිස විමර්ශාවක් ඇති කරගත්තොත් රහත් වුණාට පස්සේ ඒ විමර්ශාව තියෙන්නේ නැහැ කියලා පෙන්වනවා. එතකොට මොකද්ද ඡන්ද සමාධි ප්‍රධාන සංස්කාර සමන්නාගත irdipaade කියලා කියන්නේ? ඡන්දය කියන්නේ කැමැත්ත. කැමැත්ත නිසා යම් සිතේ එකඟකමක් ඇති කර ගන්නවා නම් යම් සමාධියක් ඇති කර ගන්නවා නම් එකඟකමක් ඇති කර ගන්නවා නම් මේකට කියනවා ඡන්ද සමාධි කියලා. ප්‍රධාන සංස්කාර කියලා කියන්නේ මොකේද? ප්‍රධාන සංස්කාර කියලා කියන්නේ වීර්ය කිරීමට තියෙන සංස්කාරය මොකක්ද? උපං අකුසල ධර්ම දුරු කළ නූපං අකුසල ධර්ම නූපදවනවා. නූපං කුසල් උපදවල උපං කුසල් වැඩි දියුණු කරනවා කියන එක තමයි වීර්යයට සංස්කාරය. භාවනාවට සංස්කාරය. කැමැත්ත මේ සමාධිය මේ ඡන්ද සමාධිය මේ සමාධිය උදව් කරගෙන මේ සමාධිය වඩ මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් කටයුතු කරනවා නම් යුක්ත නම් ඒකට කියනවා ඡන්ද සමාධි ප්‍රධාන සංස්කාරයෙන් යුක්තයි කියලා. එතකොට කෙනෙක් පරණ මගේ සිතේ තියෙන මේ ධර්මීය ආරම්භය දීපුල වස්තුව හරක බාන මිල මුදල් කියන මේවා ගැන වටිනාකමක් මගේ සිතේ තියෙනවනේ මේවා දිය වේවා අලුතින් වටිනාකම මගේ මනසට නොවේවා කියන අදහස් ඇතුව යම් තාක් සිහිනුවන තියෙනම් උපන් සිහිනුවන වැඩි දියුණු වේවා නූපන් සිහිනුවන උපදීවා කියන අදහස් ඇතුව කෙනෙකුට කැමැත්ත ඇති කරගෙන ওই වගේ කමටහනක හිටිය හැකි දවස පුරාවටම එයා ඡන්ද සමන්නාගත irdipaade වඩන කෙනෙක්. මෙත්තිත වඩනවා උදේ ඉඳලා හැබැයි එයා මේ විදිහට කරන්නේ මොකටද? එයා දන්නවා අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා රන් රිදී මුතු මැණික් කියලා මේ වටිනාකම් දැනෙනකම තමන්ගේ මනසට මේ උපන් අකුසල ධර්මය තමන්ගේ මනසේ මේ වටිනාකම් මම යම් හිත නොරකින්න බවක හිටියොත් කමඨහනක හිත තබා නොගත්තොත් අලුතෙන් මේ වටිනාකම් තව එකතු වෙයි මට. එයා එකට උපන් අකුසලයට නූපන් අකුසල උපදින එකට බයයි. එයා කැමති උපන් අකුසලයේ දුරු වෙන්න. මොකද්ද මේ
ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් රන් රිදී කියලා මේ දැනෙන වටිනාකම මනසේ ටික ටික අඩු වෙනවා නම් ඒකට කැමති. අලුතෙන් වටිනාකම එකතු නොවෙනවට කැමති. ඒ හින්දා මේ ධර්මතා හතරම එකකින් කරනවා යා. ප්‍රධාන සංස්කාරය වඩනවා ඡන්ද සමාධියකින්. කැමැත්ත ඇති කරගන්නවා මේ සමාධි නිමිත්තට අන්නර ප්‍රධාන සංස්කාරයට හිත තබලා අර ධර්මතා හතරට හිත තබලා තේරෙනවද මං කියන එක. ඒ නිසා එයා දවස පුරාවටම ඔන්න අසුබ කමඨාන එක්ක මෛත්‍රී කමඨාන වඩනවා. ඒක ප්‍රතිපදාවක් කරගන්නවා. අතනහැර අමතක වෙලා ගියොත් මතක් කරලා ගන්නවා. දෙවනි දවසේ බලනවා ඊයේ දවස පුරාවට මේ කමඨහනෙන් හිටියට වඩා මට අද දවසේ ටිකක් හරි ඉන්න පුළුවන්ද? දෙවනි දවසෙත් උදේම මේ සියලු සත්‍ය නිදුක්ඛව නිරෝගීව සුවපත් වේවා කියන ටික විතරයි හිතන්නේ. හැබැයි එයා දන්නවා මම මෙහෙම හිතන්නේ ඇයි කියන එක. ප්‍රධාන සංස්කාරය නිසා. මේ හැම දෙයකම තියෙන වටිනා උපම් වටිනාකම මානසික ගෙවෙන්න නූපම් වටිනාකම නූපදින්න කරන්න තියෙන එකම දෙයයි මට. මේ වගේ උපායක් නොකොලොත් මේ වටිනාකම එන්නෙන් වැඩි දියුණු වෙනවා. නූපම් වටිනාකම එකින් එක එකතු වෙනවා කියලා දන්නවා. ඒ කියන්නේ ටිකෙන් ටික නිවෙනින් දුරට යනවා කියලා දන්නවා. ඒ නිසා එයා දවස පුරාවටම හිත රැක ගන්නවා මේ වගේ පොඩි දෙයකින් චූටි දෙයක්. දැන් මහ විශාල අර්ථයක් ගන්නවා. එතකොට ඊගව දවසේ යාට මයින්ඩ් පුළුවන් එයාව මට ඊයේ දවසට වඩා මේ කමටහනත් එක්ක ජීවිතේ ගෙවන්න පුළුවන් වුණා. දෙවනි දවසේ තව ටිකක් වීර්යය ඇති කරගන්නවා, සිහිය ඇති කරගන්නවා. එයාට තේරෙනවා මුලින් දවසටයි දෙවනි දවසට වඩා අද දවසේ වැඩ කටයුතුත් එක්ක මට මේ කමටහන අත නොහැර කරන එක තව ටිකක් පුළුවන්. කොහොම පුරුද්දක් හැටියට දවස පුරාවටම එක කමඨානක ඉඳ හදාගන්න ක්‍රමයක්. ඉතින් ගොඩාක් ගැඹුරු ඕනේ, බොහෝ දේ ඕනේ. සියලු සත්‍ය නිදුක්කත්ව නිරෝගීත්ව සුවපත්ත්ව දුකෙන් මිදෙත්වා කියලා හිතන ටික ගොඩාක් ගැඹුරුද? කරන්න අපහසුද? නොකරන කම මිසක බැරි කම නෙමෙයි නේද? ඒ ටික කරන්න. සිහිය නිතරම ඒකට, ඡන්දය ඒක පවත්තන්න, වීර්යය ඒක පවත්තන්න, හිත ඒ ගතිය පවත්තන්න, විමර්ශාව ඒ ගතිය පවත්තන්න. ඡන්ද, චිත්ත, විරි, විමර්ශා කියන ගති හතරෙන් මේ කමඨහනට අනුග්‍රහය දබන්න ප්‍රධාන සංස්කාරයේ පිහිටලා. ප්‍රධාන සංස්කාරය කිව්වේ ඒක තමන්ගේ වචනේ නෙමෙයි තමන්ගේ අර්ථය දන්නවා. මට අම්මා ගැන, තාත්තා ගැන, දරුවෝ ගැන, වස්තු ගැන, දේපොළ ගැන තාම මගේ හිත බැඳිලා. හිතේ ආසාව ගොඩාක් තියෙනවා. මේක මගේ හිතේ උපන්න කිලුටක්. එයා දන්නවා ඒක. මම ඒ මතම හිටියොත් තව මේ තියෙන කිලුට වැඩි වෙනවා විතරක් නෙමෙයි අලුතෙන් කැමැත්ත යුක්ත රූප ශබ්ද අරමුණු මගේ ජීවිතේට එකතු වෙනවා. අලුතෙන් එකතු නොවෙන්න එකතු වෙච්ච දේ මැකෙන්න තියෙන එකම උපාය තමයි මම මේ කැමැත්තෙන් වීර්යයෙන් හිත දැඩි කරගෙන විමර්ශාවෙන් යුක්තව මෙන්න මේ කමඨහන තුල ඉන්නවා කියලා ඉන්න එක. ඊගාට තව කෙනෙකුට පුළුවන් දවස පුරාවටම තමන්ගේ කය පැත්තට හිත තබාගත්ත මේ කයේ හිත හසුරවන්න කෙස්ලොම් නේද කුණුප ස්වභාවයම ආදීනෝ ස්වභාවයම බලනවා. තව කෙනෙකුට පුළුවන් එක එක පර්යායන්ගෙන් බුදු ගුණ මෙනෙහි කරන්න පුළුවන්. දවස පුරාවට මෙයා මොන වැඩක් කරුවොත් හිත ඇතුලේ ඒක විතරක් කරනවා. ගොඩාක් බැයි නම් බුදුරජාණන් වහන්සේගේ එක බුදු ගුණයක් හරි අරගෙන සෝ භගවා ඉති අරහං බුදුරජාණන් වහන්සේ අරහන් වෙනසේක බුදුරජාණන් වහන්සේ අරහන් වෙනසේක කිය හිතයි
ගොඩක් ඕනේ. එක දෙයක් විතරයි ඕනේ හැම වෙලාවෙම. හැබැයි තමන් මනින්න ඕනේ. අද දවසේ මම මේක කළාට වැඩ කටයුතු වලට හිත ගිය ගතිය වැඩි. මේ කමඨහනේ මගේ හිත තිබුණු ගතිය අඩුයි. ඊගා දවසේ පටන් ගන්න මම ඊයේ තරම් දුබල නම් වෙන්නේ නැහැ. ඊයේ තරම් දුබල වෙන්නේ අද දවස පුරාවටම මම කොහොම හරි මේ කුසල නිමිත්ත තමන් කෙනා තෝරගන්න තමන්ට හොඳ පරිය කියන්නේ හිත ටිකක් හරි හසු වෙන්නේ බුදු ගුණ හිතනකොටද මෙත්තිත වඩනකොටද අසුභ භාවනා කරනකොටද මරණය සිහි කරනකොටද ඕන විදිහකට හදාගන්න. එක පරියායක් ජීවිතය කරගන්න. වැඩ කටයුතු කළත් වැඩට ගියත් මේ ගොවිතැනක් කළත් ඇඳුම් පැළඳුම් හේදුවත් උයන පින කටයුත්තක් කළත් අමතක වෙලා යනවා මතක් කරන හිත ඇතුලේ මූණ කෙනෙක් එක කතා කරනකොට තමන් ඇතුලෙන් අරක මූණෙන් එන්නේ. අදාළ දෙයටම අනුගත වුණා අනිත් වෙලාවට ඔය බාහිර හොයපම් බලපම් අහපම් කිය හිත ඇතුලේ කැකෑරි පිටතට දුවන්න යන ගතිය ඉබේම ටිකක් දවසනකොට සංසිඳේ. මෙන්න මේ ගතිය අඩු කරගත්තාම පුළුවන් ඕගොල්ලන්ට අම්මා කියලා සිහි වෙනකොටම සිහි වෙන එක මනස පිළිබඳවක් කියලා හඳුනගන්න එතකොට පුළුවන්. එහෙම හඳුනාගත්තොත් තමයි ඕගොල්ලන්ට අරමුණේ මුලට යන්න පුළුවන්. නමුත් අද දවසේ එහෙම සිහි වෙනකොටම බාහිරයට හිත නැඹුරු වෙලා ඇත්තත් වෙලා එක්ක අඬන අරමුණේ අඬලා hina වෙන අරමුණේ hina වෙලත් ඉවරයි. මං අර මුලින් කිව්වේ ධර්මතාවය මෙන්න මේ තැනට ගිහිල්ලා තමයි බෙදන්න දෙන්නේ. නමුත් ඒ ගතිය අද මේ මානසික මට්ටමින් අල්ලන්න බෑ. ඕගොල්ලන්ට දැන් යාළුවෙක් කියලා සිහි වෙනකොට මේ යාළුවා කියලා සිහි වෙන්න හිතට නේද කියලා අල්ලගන්න ඕන නම් පුළුවන් නම් ඉතින් මෙහෙම භාවනා කරන්න ඕනේ නැහැ. ඒක පුළුවන්. බැරි හින්දා නෙන්නේ නේද? ඉතින් අතනින් ගියා කියලා ඒ කාරණාව දැනගන්න මේක කවදා හරි කරන්න වෙන්නේ මෙහෙම කියලා කියන්නේ ඇත්ත දැක්ක යුතුයි කියලා. නමුත් එතෙන්ට යන්න මේ වගේ සරල උපායක් ජීවිතේ කරගන්න වෙනවා. මේ ජීවිතේ වටාවට ගෙතිච්ච වටිනාකම වෙහෙසක් නැතුව ගෙවෙන ක්‍රමයක ඉන්න. අලුතෙන් වටිනාකම මේ ලෝකේ වටිනාකම ජීවිතේට එකතු නොවන ක්‍රමයක ඉන්න. ඒකට ගොඩාක් දේ ඕනේ. ගොඩාක් ගැඹුරු දේ ඕනේ. කැමැත්ත උත්සාහය හිත විමර්ශාව ඇති කරගන්න සරල දේ වුණත් ඒ තුලින් ඇති කරගන්න සමාධිය බලාගන්න. ඡන්දය මුල් කරගෙන ඇති කරන සමාධියට ඡන්ද සමාධි. වීරිය මුල් කරගෙන ඇති වෙන සමාධියට විරිය සමාධි. චිත්තය මුල් කරගෙන ඇති වෙන සමාධියට චිත්ත සමාධි. විමර්ශාව මුල් කරගෙන ඇති වෙන සමාධියට විමර්ශා සමාධි කියනවා. ඒ කොයි සමාධියක් ප්‍රධාන සංස්කාරය බලාගෙනයි තියෙන්නේ. එතකොට මෙන්න මේ කාරණාවෙන් ඕගොල්ලන්ට පුළුවන් අපහසුකම් තොරව මේ සසරෙන් එතර වෙන්න. අපිට අපහසු අපිට අමහිරි. අපි බණ අහන වෙලාවේදී ඒ ටික විතරයි. බණ ටිකක් හිතන වෙලාවේදී ඒ ටික විතරයි. එතකොට කුසලයක් කරන වෙලාවේදී ඒ ටික විතරයි. අත් නොහැර කරනවා කියන එකක් අපේ නැති නිසා අනුසය යටට කිඳා බහින්නේ නැහැ සිත. හැම වෙලාවෙම උඩින් වතුර පාවෙන තෙල් තට්ටුවක් වගේ උඩින් යන ටිකක් මිසක අපි සිතේ ඇතුලේ තියෙන ටික ඇවිස්සලා එන්නේ. ඒ නිසා මතක් කරන්නේ මේ උපාය කරගත්තාම බොහොම පහසුයි. දැන් ඔය ඉස්සර පිටපාත යන ස්වාමීන් වහන්සේලා කමඨහන අත නොහැර යනවා. කෙනෙක් කතා කළොත් කමඨහන අතරේ කියලා කටේ වතුර ටිකක් හෝ තියාගෙන යනවා. නැත්තම් අතේ කෝටු කෑල්ලක් අරගෙන යනවා. මොකද ඒක තියෙනකම් Tamanට කමඨහන අමතක වුණොත් මේක දකින්න මම මේක ගත්තේ මේක දකින්න වාරයක් ගන්න කමඨහන මතක් වෙන්නේ. එයා ඒ කෝටු කෑල්ල අතේ තියාගෙන යනවා. හදිසි අමතක වෙන දෙයක් මොනවා හරි සිහිවි යන කෝටු කෑල්ල දකින්න මේ කෝටු කෑල්ල අතට ගත්තේ මම කමඨහන මතක් වෙන්නයි කියන එකට. එතකොට මතක් වෙනවා කමඨහන. එතකොට කමඨහන. ඒ වගේ උපාය සීදි කරගන්න පුළුවන් අපිට වැඩ. ඔන්න ඔය විදිහට
බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය මේ කුමන හෝ එක කමඨහනක් අරගෙන එක සතියක් විතර කළා බලන්න දවස පුරාවටම කරන්න. දෙවනි දවසේ තම මනින්ද ඊයේ දවසට වඩා මම ටිකක් හරි වැඩිපුර මේ කමඨහන තුල සම්පූර්ණ අද දවස තුල ඉන්නවා. ඊගා දවසේ තව ටිකක් වැඩිපුර ඉන්නවා. එහෙම හිත එකඟ වෙන්න හැබැයි Taman දන්නවා මේ ටික කලේ නූපන් අකුසල ධර්ම ඒ කියන්නේ උපම් වටිනාකම ගෙවෙන්න අලුතෙන් වටිනාකම මේ වස්තුන්ගේ ලෝකෙ තියෙන වටිනාකම මනසට එකතු නොවෙන්නයි මේක කරන්නේ. එහෙම ගෙවෙන්න Tamanගේ හිතේ එකඟකමක් ඇති වෙනවා. ඒ එකඟකම ඇති කරගන්න මොකටද? මේ ස්පර්ශ ආයතන 6 ඇත්ත දකින්න. Taman සිහි කරන දේ ස්පර්ශ ආයතන 6ට අයිති නෑ කියන එක බලන්නේ. සිහි කරන්නේ අනාත්මයි හම්බ වෙන්නේ ආත්මයි, සිහි කරන්නේ හම්බ වෙන්නේ අනාත්මයි. මේ ධර්මතා දෙක අවබෝධ කර ගැනීම සඳහායි නැත්නම් තණ්හාව ඇති වෙච්ච හේතු අවබෝධ කර ගැනීම සඳහායි මේ සමාධිය. අම්මට තණ්හාව ඇති උනේ කොහොමද කියන එක අවබෝධ කරගන්න. කොහොමද තණ්හාව ඇති උනේ කියන එක අවබෝධ කරගන්න ගියාම Tamanට තේරෙනවා ඇස් ඉදිරි පිටට ආවේ අනාත්ම පංචමහ භූත රූපය. ඔය රූපයට මම අම්මා කියලා හිතනකොට මේ හැඩේ අම්මා කියන හැඟීම මගේ මනස තුල ඇති වුණා. අර රූපය නිරුද්ධයි. ඒ අරමුණ දෙපාරක් හිතුවොත් ඒ අරමුණේ කැමැත්ත ගතිය තව චුට්ටක් වැඩි. ඒ අරමුණ තුන් පාරක් හිතුවොත් තව ටිකක් කැමැත්ත ගතිය. මෙහෙම අම්මා ගැන හිත අම්මා කියලා මගේ හිතෙන් හදාගත්ත නිමිත්ත 100 සැරයක් විතර සිහි කෙරුවොත් ඒ නිමිත්ත සිහි කරනකොට හිතේ බලවත් ඒ හිතේම යෙදෙන චෛතසිකේ බලවත්. ලෝභ චෛතසිකේ බලවත්. මට හිතෙන්නේ මං අම්මට ගොඩාක් ආදරේ වගේ. එතකොට හිතෙන්නේ මේ ගති ටික ඔක්කොම බාහිර රූපෙට අයිති කියලා බැන්ද බාහිර රූපේ වටිනාකමක් තේරෙයි ගුඩේ මට. එතකොට බලන්න කියලා ගියාම මෙච්චර ආසයවන තණ්හාවේ ආසයවන ප්‍රත්‍ය වේදිච්ච සිත උපදිනකොට දකින්නකොටම මෙහෙම නේද තණ්හාව මම සතර මහා ධාතු රූපෙට බැඳුනේ කියන එක තේරෙනවා. ඒකමයි මේ රූපේට මම කියලා ජීවිතාසාව හැදිලා තියෙන්නේ තොහොම. ඔය ටික පෙනෙන්නේ සමාධියක් තිබුණොත් විතරයි. සමාධිය ඇති වෙන්න නම් ඡන්ද සමන්නාගත ප්‍රධාන සංස්කාරයේ වැඩි යුතුයි. ප්‍රධාන සංස්කාරයේදී Tamanට නූපං අකුසල උපං අකුසලයේ දුරු කරන නූපං අකුසලයේ නූපදනවා කියනකොට අමුතුවෙන් අකුසල විතර්ක හිතන්න ඕනේ. ඕගොල්ලෝ එක දෙයක් තේරුම් ගන්න. අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොර රන් රෙදි මුතු මැණික් නැත්තම් යම්තා බාහිර භෞතික වස්තුන්ගේ වටිනාකම දැනෙනකම තමන්ගේ මනසේ තියෙන කිලිටි බව අකුසලයක් කියලා දකින්න. උපං අකුසලයේ කියනකොට මේ ටික දකින්න. නූපං අකුසලයේ ඉපදීම දකින්න. මොකද්ද? වටිනාකමෙන් යුක්ත නිමිති තව මනසට එකින් එක එකතු වෙනවා. මේ වටිනාකමෙන් වැඩිපුර වටිනාකම දැනෙනකම ඇති වෙනවා ටික ටික. එතකොට උපං අකුසලයේ ගෙවනවා නූපං අකුසලයේ නූපදනවා කියලා කියන්නේ මේ සිතේ තියෙන වටිනාකම දැනෙනකම ටික ටික අඩු කරනවා. අලුතෙන් වටිනාකම එකතු වෙන්න දෙන්නේ. ඒ අර්ථය සම්පාදනය වෙන විදිහටයි කරන්නයි මේ කමඨහනක හිත තබා ගන්න. ඒක වෙන්නේ දවස පුරාවටම ඒ පැත්තට ආහාර නොදී මේ වගේ කමඨහනක හිටියොත් ඔබ නිකමට කළා බලන්න එක පැය භාගයක් පැයක් සියලු සත්‍ය නිදුක් වේවා නිරෝගී සුවපත් වේවා කියලා හිත ඇතුලේ මූණ හිටියොත් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් වටිනාකමින් යුක්තව තමන්ට සිහිපත් වෙයිද? වටිනාකමින් යුක්ත නිමිති එකතු වෙයිද? හිත රැක ගන්නවා කියන දේ ඉබේම වෙලා අත මේක නැවත කරනකොට කිසි වෙහෙසක් නැතුව මේ දේවල් වල තියෙන වටිනාකම දිය වෙනවා. වටිනාකම අඩු වෙනවා කියලා කියන සමාධිය වැඩි.
සමාධිය වැඩෙනකොට ශනික වේ සමාධිය උදව් කරගෙන මේ ඇත්ත දැක්කහම මේ අකුසලයේ නූපදින ස්වභාවයටම යනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට මේ සංසාර කතරෙන් එතර වෙන්න වෙන්නේ. ඒක මම ඔය මතක් කළාට අනේ මේක අපිට කරන්න බෑ. මහා අමාරු බරසාර වැඩක් කියලා හිතන්න එපා. මේ විදිහට බෑ. අද ඕගොල්ලන්ගේ තියෙන මේ මානසික මට්ටමට නේ ඔය හිතන්නේ නේද? එතකොට අර කියන්නේ බල්ලෙක් වුණාම පුරන්නේ කොහොමද මම කියලා අද හිතුවොත් ඕක ප්‍රශ්නයක් නේද? බල්ලෙක් වුණාම පුරන්නේ කේතර ප්‍රශ්නයක් නෑ. ඒ වගේ නමුත් මේ ඉන්න මට්ටමට අනේ කොහොමද ඕක විදර්ශනා කරන්න අපිට පේන්නේ නෑ කියලා හිතන එක පුදුමයක් නෙමෙයි. පුළුවන් වුණොත් තමයි පුදුමේ. ඒ කියන්නේ අපි මනස ගොඩාක් රළුයි. මේ කතා කරන්නේ ගොඩාක් සිවුම් තැනක්. සිවුම් තැනක දෙයක් මේ තරම් රළු තැනකින් අපේ ඇඟේම බරත් අපේ බරත් කිලෝ 7ක් විතර නම් උස්සන්න තියෙන කළු ගල කිලෝ 50ක් විතර නම් බෑ තමයි ඉතින් ඒක. නමුත් අපි ලොකු මිනිහෙක් වෙච්ච දවසට අපිට මේක අමාරු නෑ. මේ වගේ අපි උපායශීලීව මේ ඉන්න පරිසරයෙන් ටික ටික ගිහිල්ලා මේ තියෙන වටිනාකම දිය වෙන මානසික මට්ටමින් ටික ටික අත මිදෙන සරල දෙයකින් පුළුවන් දෙයකින් බැරි දෙයක් නෙවෙයි පුළුවන් දෙයක් කරනකොට කළා මේ මට්ටම අතහැරියාම අර මට්ටම පුළුවන් දෙයි. අද බැරි එක ගැන පුදුමයක් එහෙම නෙමෙයි. අද නමුත් අපි මේක කරන්නේ මොකටද කියන ධර්මතාවය ඉගෙන ගන්න දෙපේ. ඒ කියන්නේ කවදා හරි දවසක අපිට සසරෙන් මිදෙන්න වෙන්නේ මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති දැකලා නැවත මේ වගේ ස්පර්ශ ආයතන හයක් හදන්න තියෙන හේතු ටික නැති කරපු දවසටයි. මේ හේතු ටික නැති වෙන්නේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත දැකපු දවසටයි. ඒ ඇත්ත දැකලා මේ හේතු හදන්න නැතුව ඉන්නවා කියන එක තමයි ඇත්ත. ඒ ධර්මතාවය අපි කතා කළා. නමුත් ඒක අද දවසේ පුළුවන් නම් මම පන්සලට අපි එන්න ඕනේ නෑනේ, අපි මහාන වෙන්න ඕනේ නෑනේ, ඕගොල්ලෝ සිල් ගන්න ඕනේ නෑනේ. පුළුවන් නම් නේද? කරනෝනේ ගෙදර ඉඳන්. අහගත්තත් පුළුවන් නම් ඉතින් භාවනා කියලා එකක් නෑනේ. මුත් එහෙම බෑ. බැයි නම් බෑ කියලා අල්ලලා දාන්නද? ඒක පුළුවන් වෙන ක්‍රමයක් ඊට පස්සේ කරන්න ඕනේ. ඒ පුළුවන් වෙන ක්‍රමය තමයි මම කිව්වේ සතර සම්‍යක් ප්‍රධාන මේ සතර එර්ධිපාද වඩන්ට. ඒ එර්ධිපාදයේදී ඔක්කොම අහුවෙනවා. එතකොට ඡන්ද චිත්ත විරි විමර්ශා කියන ටික උදව් කරගෙන සමාධිය ඇති කරගන්නවා ප්‍රධාන සංස්කාරය මුල් කරගෙන. ඒකද නූපන්න අකුසල ධර්ම නූපදනෝ උපන් අකුසල ධර්ම දුරු කරනවා කියන තැනදී හිතේ අකුසල ධර්ම උපදිනකන් හොයන්න ඉන්න එපා. දකින්න මේ හැම දෙයක්ම දාලා යන්න බැරි. මේ මොනවා හරි දෙයක් කැඩුනා විග්‍රහම දුක එන්න පුළුවන්. මේවට ඇරිලා බැඳිලා මේ වටිනාකමක් දැනෙන ක්‍රම තමයි උපන් අකුසලය. උපන් කිලුට මනසේ. ඔයගලන්ට මේ මොනවා හරි තියෙන දේවල් මැරුණොත් නැති වුණොත් කැඩුණොත් දිනුනොත් දුක එන්නේ නැද්ද? එනවනම් එහෙම දේවල් වල වටිනාකම දැනෙනකම සිතේ කිලිටක් නෙමෙයිද? උපන් අකුසලයක් නෙමෙයිද? ඕක සිහිය විඳින්න ඕන එක නෙමෙයි පවතින එක. උපන් අකුසලය කියන එක පවතින එකක්. නූපන් අකුසලය කියලා කියන්නේ මේ මානසික මට්ටමේ නුට 1 2 3 තව නිමිතිත් එකතු වෙනවා. මේකේ ගති ටික මේ ඉන්න එකේ වටිනාකමේ ගතිත් වැඩි වෙනවා. ඔය ටික ගෙවෙන්න උපායක් කරන්න. ඒකට උපාය හැටියට ගැඹුරු පය ගහන්න බැරි දහම් කරුණු මෙහෙ කිරීම නෙවෙයි යෝනේ. සියලු සත්‍ය නිදුක් වේවා නිරෝගී සුවපත් වේවා කියලා හිතන්න. සියලු සත්‍යෝම හසු වෙන එක ක්‍රම පරියායන් තියෙනවා. ඒ පරිය පහසු ක්‍රමයක් ගන්න. පා නැති සියලු සත්‍යෝ
දෙපැති සියලු සත්‍යෝ සිව්පැති සියලු සත්‍යෝ බොහෝ පායති සියලු සත්‍යෝ නිදුක් වේවා නිරෝගී සුවපත් වේවා කියලා දවස පුරාම හිතියයි. පොළොවේ වසන සියලු සත්‍යෝ ජලයේ වසන සියලු සත්‍යෝ අහසේ වසන සියලු සත්‍යෝ නිදුක්ත්ව නිරෝගීත්ව සුවපත්ත්ව දවස පුරාම හිතියයි. පොළොවේ වසන සියලු සත්‍යෝ නිදුක්ත්ව නිරෝගීත්ව සුවපත්ත්ව ජලයේ වසන සියලු සත්‍යෝ නිදුක්ත්ව නිරෝගීත්ව සුවපත්ත්ව අහසේ වසන සියලු සත්‍යෝ නිදුක්ත්ව නිරෝගීත්ව සුවපත්ත්ව දවස පුරාම හිතුවේ. දීර්ඝ ක්‍රමයක් ගත්තොත් අපිට එපා වෙනවා. ඒ හින්දා කෙටි ක්‍රමයක් අරගෙන දවස පුරාම හිත හිතා ඉන්නවා. එහෙම කරනවා. ඒක කරනකොට ඒක බෑ වගේ කියලා හිතනවා පොඩ්ඩක් ඒක නතර කරලා රිදි පිළි හොදන ටික කරනවා. ආපහු ඊගාට කමටහන් නැවුම්. ඒ විදිහට උපායශීලී දවස පුරාවටම හුරු කරන්ද හිත ඇතුළත යම් ධර්මයකින් හිත රැකගෙන ජීවත් වෙන්න බොහොම සරල දෙයක්. අරහං කියන වචනේ හරි කැටි. ඒකෙන් ලොකු අර්ථයක් වෙලා තියෙනවා. එහෙම කරන්නේ මේ උපාය. ඒ ටික කළාම රළු නීවරණ ටික අඩු වෙනවා. අඩු වුණාම කෙනෙක්ව සිහි කරනකොට සිහි කරන දේ මනස පිළිබඳ වූවක් කියන එකට හිත තබා ගන්න පුළුවන්. මෙහෙම දැනුමක් මට ඇති උනේ කොහොමද කියලා ඒ සිහි වෙච්ච අරමුණ විමසන්න තව ඉඩ තියෙයි. එහෙම නැති කෙනාට අරමුණ සිහි වෙනකොට ඇලෙනකම ඒකම ගැටෙනකම ඒකම ඇවිල්ලා ඒකට ක්‍රියාවකුත් යෙදිලත් ඉවරයි. හිත වේගවත්. සමාධිය අඩුයි කියන්නේ ක්‍රියාවේ වේගවත්කම අඩුයි. සිහි කළ මෙබඳු අරමුණක් සිහි කරන්න පුළුවන්කම ඇති උනේ කොහොමද කියන නෝන යට හිටිනවා. මෙබඳු අරමුණක් ඇති උනේ කොහොමද කියලා විමසන්න පුළුවන් ඉඩ ලැබෙනවා මේ සමාධිය තිබුණොත්. ඒ නිසා ඔන්න ඔය විදිහට මේ ධර්මය තේරුම් ගන්න පුළුවන් විදිහට උපායක් කරගන්න. එහෙම වුණොත් ඕගොල්ලන්ට මේ කතා කරන දේ මේකට වඩා 100 ගුණයකින් ඉක්මනට තේරෙනවා. එහෙම නැතුව දවසකට පැය භාගයක් භාවනා කෙරුවා කියලා නම් මේක මේ කෙලෙස් ටික අයින් කරන්න බෑ. මම අර කියන්නේ හැමදාම කැලේ ඉන්න කුළු හරකෙක් ගෙනල්ලා පැයක් විතර කනවා. පැයක් හරි දෙකක්ම බැඳලා තියමුකෝ. දෙකක්ම බැඳලා තියෙනවා ආයි කැලේට ලෙහෙලා යනවා. එතකොට පැය 22ක් කැලේ. පහවදාක් ගෙනල්ලා බැඳලා තියෙනවා. මේ සතාගේ කුළු ගතිය යන්න කොච්චර කල්යයිද? එතකොට කුළු ලොකු රූපයක් තියෙන ඒ හරකගේ කුළු ගතිය ලේසිකට යන්නේ නැත්නම් ඒ වගේ 100,000 ගුණයක් බලවත් කුළු වෙච්ච නාම ධර්මයක් වූ හිත දවසකට පැයක් දෙකක් බැඳලා කුළු ගතිය යයිද? පැයක් හරි දෙකක් හරි බඳිනවා. ඊට පැය 24ක්ම නිදැල්ලේ. ඉතින් කියනවා හාමුදුරනේ හැමදාම භාවනා කරන ඒ හිත සමාධි වෙන්නේ නැහනේ. එහෙම නේද? නමුත් කුළු හරකගේ කුළු ගතිය යන්න මොකද්ද කරන්න ඕනේ? දිග්ගටම පුළුවන් තරම් බැඳලා තියන්න ඕනේ නේද? බැඳලා තියන්නත් ඕනේ. ඛණ්ඩ බොණ්ඩ දෙන එක අඩු කරන්නත් ඕනේ. ඒ ඛණ්ඩ බොණ්ඩ දෙන එක අඩු කළා කණුවක තැඹක බැඳලා ලෙහන්නේම නැතුව තියනවා. මෝ පළවෙනි දවසම බිම පහුරු ගායි අනේ පිඹි එහාට පණේ මෙහාට පණේ දුවයි ආයේ වේගි චුට්ටක්වත් අඩු වෙන්නේ නැහැ. දෙවනි දවසේ ටිකක් අඩුයි. පණින පිඹින වේගي ටිකක් අඩු වෙනවා. නමුත් නතර වෙලා නැහැ. දුවයි එහාට දුවනවා මෙහාට දුවනවා. තුන්වෙනි දවසේ යනකොට දුවන වේගයත් අඩුයි. වේගින් එහාට ඇවිදිනවා මෙහාට ඇවිදිනවා. හතරවෙනි දවසේ යනකොට ඇවිදින ටිකක් අඩුයි ටිකක් හිටගෙන ඉන්නවා. ඊට පස්සේ ඉඳගන්නේ කනුව මුල. ඊට පස්සේ කනුව මුලම වැතිරලා ඉඳී. අර මුලින්ම පිඹලා පස්සාරලා කකුලෙන් ආරලා අංගොලින් ඇනලා පිඹපු සතා. සතිය දෙයක් යනකොට කනුව මුලම වැතිරලා තියෙන්නේ.
ඊට පස්සේ මොකද කරන්නේ? හීල සතෙක්ව අරගෙන ඒ සතාගේ කරේ ඈඳනවා. මෙයාට ඇදගෙන යන්න බැරි, එයාට ඇදගෙන යන්න පුළුවන් මට්ටමේ එකෙක්ගේ කරේ ඈඳනවා. ඈඳුවාම ඔන්න දැන් අර සතත් එක්ක හැපි මේ හීල සතාගේ විදියට එහාට මෙහාට ගිහිල්ලා හුරු වුණාම ටික දවසකින් ඉතින් කරත්තේ බඳින්න පුළුවන්, හාන්න පුළුවන්, මඩවන්න පෝරු ගන්න ඕන වැඩකට ගත්ත හැකි. ඒ වගේ බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මේ හිතේ කුළු ගතිය අයින් කරන්නත් එහෙමයි. මහණෙනි මම සතිපට්ඨානයේ තැඹකට උපමා කරන බැඳලම තියන්න වෙනවා. ඔය වගේ කමටහනක් අරගෙන දවස පුරාවටම බැඳලා තියෙනවා. ඒ කියන්නේ අමතක කරලා යනවා ආයෙත් ගන්නවා. අමතක කරලා යනවා ආයෙත් ගන්නවා. යන්න දෙන්නේ නැහැ කඩාගෙන. කෑමත් අඩු කරනවා. කෑම අඩු කරනවා කියන්නේ මොකද්ද? උපම් වටිනාකම ගෙවෙන්න නූපම් වටිනාකම එන්නේ ඉඩ දෙන්නේ නැහැ අලුතෙන්. මේ වස්තු හොවා යන්නේ. ඒක ඉබේම අඩු වෙනවා මේ කමටහනේ. එහෙම ඕගොල්ලෝ මුළු දවස පුරාවටම ඉන්න හදද්දි පළවෙනි දවසේ ඉන්න කන්නේ බැඳපු ගමම කුළු අරක ඊලා වෙනවද? නෑ, කැලේ කුළු ගතිය තිබුණු වේගයේ ඒ විදිහටම පෙන්නයි පළවෙනි දවසේ. අරක හිතයි මේක හිතයි එහෙ ඵලයන් මෙහෙ ඵලයන් ගෙනෙන් ඕවා හිතයි ඒත් මේ අතහරින්නේ නෑ කමටහන. දෙවනි දවසේ පොඩ්ඩක් අඩුයි. ඔහොම ටික දවසක් කළොත් දවස පුරාම එක සතියක් විතර යනකොට හොඳට හීලවිලා ඇති තමන්ට හිතන අරමුණට හිත යොමු කරන්න පුළුවන් හිතලම ඕන නැති අරමුණෙන් හිත බැහැර කරගන්න හැකියි. කියන තැනකට ඇවිල්ලා. බොහොම සුළු දෙයකින් අපි ඒ විදිහේ උපායක් කරන්නේ නැතුව අපි බලන්නේ සමහර විට හාමුදුරුවෝ අතර තමයි බාර දෙන්න කොහොම හරි හාමුදුරුවෝ නිවන් දක්කලා දෙන්න ඕනේ කියනවා තැනකින්. හොඳ බණක් කියන්න ඕනේ හාමුදුරනේ අද අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට. ගැඹුරු බණක් කියන්න ඕනේ හාමුදුරනේ. හරියට පුළුවන් වගේ අලුතෙන් ගැඹුරු කරුණු හොයන්නේ. නමුත් මේ සරල එදිනෙදා ජීවිතය කරන්න ඕනේ ටික කරන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ මොකද්ද? අපිවත් දන්නේ අපිට වචන සෙට් එකක් නම් හුරු වෙනවා. නමුත් ජීවිතේ උඩින් අර පාවෙන ලබු කබල් වගේ තමයි මනස යන්නේ. දුක හිතන අරමුණේ දුක ඒ විදිහටම ඇති වෙනවා. ඇලෙන අරමුණේ ඇලෙනවා. ගැටෙන අරමුණේ ගැටෙනවා. හොඳට බණක් දන්නවා. එතකොට වෙන්නේ ජීවිතේ නොවි පාඩමක් වුණාම. නමුත් දන්නේ ටික වුණත් ඒ ටික ජීවිතේ වෙලා නම් වැඩිලා නම් ඒ ටිකෙන් යාට ඇලෙන අරමුණේ ඇලෙන්නේ නැතුව ගැටෙන අරමුණේ ගැටෙන්නේ නැතුව හිතේ හැකි. ඇලෙන අරමුණේ ඇලෙන්නේ නැතුව ගැටෙන අරමුණේ ගැටෙන්නේ නැතුව ඉන්න නම් අරමුණේ ඇත්ත දැක්ක යුතුයි. ඇත්ත නොදක ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව හිතියොත් උපේක්ෂාවද මෝහයි. හොඳට මතක තබා ගන්න ඇලෙන අරමුණේ ඇලෙන්නේ නැතුව ගැටෙන අරමුණේ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් පුද්ගල භාවයකින් ඉවසලා. නොඇලෙන්න නොගැටෙන්න ඉන්නවා ඒකේ. එයා හෙට දවසේ මේ අරමුණේ නොඇලුවාට මේ අරමුණේ නොගැටුණාට හෙට දවසේදී ඇලෙන දේ එනකන් ගැටෙන දේ එනකන් උපේක්ෂයි නේ. නමුත් ඇලෙන අරමුණේ ඇලෙන්නේ ගැටෙන අරමුණේ ගැටෙන්නේ නැහැ. මොකක් නිසාද? අරමුණේ තතු විමසලා ඇත්ත දන්නා දක්නාකම නිසා. එතකොට මේ නොඇලීම නොගැටීම පුද්ගලයේ කෙනෙක්ගේ නෙමෙයි ඇත්ත ඇති දන්නා දක්නාකම නිසා ධර්මතාවය. හෙට දවසේ ඇලෙන්න ගැටෙන්න තියෙන අරමුණෙත් මේ දන්නා දක්නාකම ඉදිරිපත් වෙනවා. ඒ නිසා ඒ විදිහේ ඇලෙන්න ගැටෙන්නේ නැතුව අරමුණේ දන්නා දක්නාකම ඇති කර ගන්න සමාධියක් ඕනේ. ඒ සඳහා මේ ප්‍රධාන සංස්කාරයෙන් යුක්තව තමන්ට ආවේනික මිත්‍රයෙක් හදාගන්න කමටහනක් හදාගන්න ගොඩාක් ගැඹුරු නෙමෙයි රළු නෙමෙයි බොහොම සරලයි නමුත් අත නොහැර කරගෙන යන්න පුළුවන් දෙයක්. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි හැමදෙනාම ටිකක් භාවනා කරන්න පැත්තකට ගිහිල්ලා බලන්න තුනට තේ දෙයිද දන්නේ පිනක් තිබුණොත් කවුරු හරි තේ ටිකක් දෙයි නේද? මේ ගිලම්පස වෙලා වෙනකන් බලන්න හිත රැකගෙන
ඉන්න පුළුවන්ද කියලා හෙට දවසේ ඉඳන් පටන් ගන්න අද පුළුවන්ද කියලා ටිකක් අපි බලමු උත්සාහවත් වෙලා පැය භාගයක් ඕන දිහාක පොඩ්ඩක් ඇවිදලා එක තැනක එක වහගෙන ඉන්න මේක වදයක් ටිකක් ඇවිදලා ඔය කස්කොලන් අතරට ගිහිල්ලා වැසිකිලි කැසිකිලි ගිහිල්ලා හැබැයි මේ කරන හැම දෙයක්ම හිත ඇතුළකින් කමටහනක් තෝරගෙන නැගිටිනකොට ඒ කමටහනත් එක්ක අපි ඉඳලා බලමු 3 විතර එනකම් තේ දුන්නොත් එහෙමයි තේ වෙලාවේ එනකම් පුළුවන්ද කියලා පස්සේ තව ස්වාමීන් වහන්සේ නමකුත් එයි ඔයගලන්ට මොනවා හරි බන් ටිකක් කියලා සිල් පවාරණ කරන්න එතෙක් කෙනා තමන්ව රැකගෙන කටයුතු කරන්න හැම දිනාටම මේ ජීවිතයේදීම අජරාමර වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්නට මේ කුසල ධර්මය හේතුපනිශ්චයම වේවා කියලා ආශිර්වාද කරනවා. සුවපත් වේවා.